in the heart of the Swiss Alps, when the world turns white, there is still a train crossing forests, tunnels, and bridges that will inspire you to reach a new destination, bringing you along an incredible adventure. Take your seat on the Glacier Express. අයිබෝන් ළමයි පන්ති අයිබෝන්. පටන් ගන්න. අයිබෝවන් අයිබෝන් හරි. ඉතින් මම පේනවා මේ බෝඩ් එක පේන අවුලක් නැහැ නේද? ප්‍රශ්නයක් නැහැ නේද? හරි. හරි පුතේ ගන්නකො මේ අපේ වැඩපොත. පුතේ අපි ගිය සතියේ නැවත ගන්න පොඩ්ඩක් මට කියන්න. අපි කරේ කෘත්‍ය පරිසරය අර්ථ සංකල්පය කියන පාඩමේ පියවර 13. ඒකේ නවත්තු ගන්න පොඩ්ඩක් මට කියන්න පුළුවන්. සර් හෝම්වර්ක් දුන්න පේපර් එක පයිලට් එක පයිලට් එකේ නේ. හරි මේක පොඩ්ඩක් කරලායි බලමු. හරි මේක පොඩ්ඩක් කරලා පයිලට් එක බලමු. මාරුලා කරමු. හරි. මේ වැඩපොතේ එන්න. සර් පස්වෙනි ප්‍රශ්නේ කරන්න තියෙන්නේ. පස්වෙනි ප්‍රශ්නේ කරන්න තියෙන්නේ. පයිලට් එකේ මොකක්ද මම කරන්න කිව්වේ? දෙක කොටස දෙවෙනි ගානයි හතරවෙනි ගානයි දෙක කොටසේ දෙවෙනි ගාන හතරවෙනි ගාන. හරි. ඔයාලා කියන විදිහට කරන්න. වැඩපොත කළා පේපර් එක කරනවා. එතකොට කෘත්‍ය පරිසරය හා අර්ථ සංකල්ප. මේ සත්‍යයෙන් මේ පාඩම පටන් ගත්තා. ඒතර මේ පාඩමෙන් අපි කතා කරන්නේ අපේ පරිසරම සරලව කිව්වොත් අපේ පරිසරය හරිතව තියාගන්නේ කොහොමද? හරිත කියන්නේ මොකක්ද? කොළ පාටද. දැන් අපේ පරිසරය අපි දන්නවා දැන් විශ්වාස කොළන් කපනවා. ඊට පස්සේ ගොඩක් තියෙන්නේ කොන්ක්‍රීට් වලින් තියෙන්නේ පාරවල්, කාපට්, පාරවල්, කොන්ක්‍රීට් පාරවල්. අර කලින් තිබුණා වගේ අර හරිත පාටක් දැන් නැහැ. මිනිස්සු ඒ වගේ වල හදන කොළ පාට ගස් කපනවා, වනාන්ත විනාශ කරනවා, පරිසර දූෂණය කරලා තියෙන මිනිස්සු දැනගෙන තියෙනවා. ඒකට මේ පරිසරය නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ගස් කැපුවොත් ප්‍රොස් ගන්න වාතය නැහැ. මේ ගස් කැපුවොත් ජලය නැති වෙලා යනවා. නියම් කාලයක් බඩගින්න දැනගෙන තියෙනවා. දැන් අපව මිනිස්සු බුද්ධලා තියෙනවා. ටික මේ ආපෝ පරිසරයේ කලින් තිබ්බ විදිහම හදාගෙන යන්න. එහෙම කියලා අපිට ගස් කපා ඉන්න බෑ අවස්ථාන් වලට. එහෙම නෙමෙයි මේ විදිහට ආරක්ෂා කරගෙන යන්න. ඒතර මේ පාඩමේ අපි සාරාංශය ගත්තොත් මේක තමයි ගොඩාක් වෙලාවට අපි කතා කරන්නේ මේ පාඩමේදී කොහොමද අපි අපේ පරිසරය ආරක්ෂා කරගන්නේ. මොනවද පරිසරය දූෂණය කරපු දේවල් නැවත භාවිතා කරන්නේ. ඒතර අපි ශාක හිටුවට පස්සේ ඒවට දාන්න ඕනේ මොන පොහොරවල්. රසායනික පොහොර දානවද, කාබනික පොහොර දානවද, මොනවද ඒවා කෑවොත් වෙන්නේ. ඒ වගේ දේවල් තමයි මේ පාඩමේ අපි කතා කරන්නේ. මේ ප්‍රශ්නෙන් අපි කතා කරලා තියෙන්නේ පෘථිවිය කාල තිබහට විදිහට. ඊට පස්සේ ටික කාලයක් ඇදී මිනිස්සු විනාශ කරලා තිබ්බා. ඒ විදිහම ගෲප් කරේ පළවෙනි ප්‍රශ්න. ඊට පස්සේ අහලා තිබ්බ පෘථිවියේ විශාල ප්‍රදේශයක තියෙන්නේ තිබ්බා. ඔවුනේ ඒක හරි කියලා දැම්මයි. ඊළඟට අහලා තිබ්බා බිහිමත ජීවත් වෙන ප්‍රමුඛ ජීවියා මිනිසා. ඒකත් හරි. ඊට පස්සේ විද්‍යාව හා තාක්ෂණ කියලා ගියසති කියලා දුන්නා. මොකද හේතුව මේ තාක්ෂණත් එක්ක මිනිස්සු දැන් යදුන ගියසති අදරුවේ කම්බින් ඉන්නකොට එහෙම හදිසියක් මාරුනොත් එහෙම ඔපරේෂන් කරලා ගන්න පුළුවන්. මේ කාලේ අපි කැලේනේ හිටියේ. කැලේ පොඩ්ඩක් උණ ගැවුනොත් මැරෙලා යන්න පුළුවන්. වැස්සට දෙමිනවා. අවුවට වේල එනකොට ටක් ගාලා ලෙඩ හැදෙනවා. ටක් ගාලා මැරෙන්න පුළුවන්. හැබැයි දැන් එහෙම නෙමෙයි. වෛද්‍ය පහසුකම් දිනුනුයි තාක්ෂණය දිනුනුයි එහෙම නේද හරි කියලා කිව්වා. ඊට පස්සේ අහලා තිබ්බා මානව ක්‍රියා නිසා ගෝලීය උණුසුම ඉහළ ගොස්. ඒකත් මම හොඳට පැහැදිලි කරලා දුන්නා. ඔව් පෘථිවි උණුසුම කියලා යනවා විශ්වගේ ක්‍රියා හින්දා කියලා. හරි. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ ගමනය කිරීමට මිනිසා කියලා දන්නේ උඹේ. මම කිව්වා වගේ දැන් මිනිස්සු තීරණය කරලා තියෙනවා මේ පරිසරය හානි කරන්නේ නැතුව අපි වැඩ කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකත් හරි. ඊට පස්සේ ඒකත් කියනවා. මහාන සංකල්පය කියන්නේ බත් අපේ මේ ස්වභාවික පරිසරයට හානි නැති වෙන විදිහට අපේ වැඩ ටික පවත්වාගෙන යනවා. ඒ ක්‍රම විදිහට තමයි අපි කියන්නේ අර්ථ සංකල්පය කියලා කිව්වේ. ඊට පස්සේ අපි ඉන්නවා ඊට පස්සේ කොහෙද ලෝකෙ තියෙන ගොඩක් වෙලාවට මේ සංකල්පය භාවිත කරනවා. ඇත්තටම කිව්වොත් තුඟාක් තැන්වල පාවිච්චි කරනවා. ඔයාලගේ මේ අච්චුවිදිය තියෙනවා පාඩම් කරගන්න ගොඩක් වෙලා විභාගෙට ඒ ජර්මනියේ පාඩම් ගොඩනැගිලි. ඒකක් තමයි චීනයේ බීජිං ඔලිම්පික් තිබු කලින් 2004 චීනයේ බීජිං ක්‍රීඩා. ඊට පස්සේ ඇමරිකාවල තියලියාවේ K2 නිවාස සංකීර්ණ.
අනිත් එක කිව්වා USA වල තියෙන බර්ක්ලා කොමර්ස් නිවාස සංඛ්‍ය. මේකේ මම තව ෆොටෝස් ටික පෙන්නනවා නේද? අය බලමු. දරුවෝ ස්ක්‍රීන් එක පේනවද ඔයාලට? ඔව් සර්. පේනවා සර්. පේනවා මේ ස්ක්‍රීන් එක පේනවා මාව පේන්නේ කොහොමද? මාවත් පේනවා ඔව් සර්, ස්ක්‍රීන් එක පේනවා දෙකම පේනවා. පේනවා. පේනවා දෙකම පේනවා. ලොකේෂන් එක මේ හරිත සංකල්පය. උත්තර මේ යටතේ අපි කතා කරා මේක දැන් මිනිස්සු මේ කරන්න හදන්නේ මේ විදිහට. ලෝක. ඒ කියන්නේ තමන්ගේ වැඩේත් කරගෙන මෙයාලා බලාපොරොත්තු වෙන්නේ නේද? ඒක අපි හිතදී කියනවා. ඒතකොට මේක මේ රූපයෙන් මේ හරිත සංකල්පය කියන පාඩමේ සම්පූර්ණ විස්තරය මේක පේනවා. මේ ෆොටෝ එකෙන් හැම විස්තරයක්ම පේනවා හරිත සංකල්පය කියන්නේ. මිනිස්සුන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ වෙලා එයාලට ගෙවලුත් හම්බෙලා ගස් කපලත් නැහැ. ගස් කපන්න ඇති බිල්ඩින් එක හදද්ද මේක. ෆෑන් දාන්න ඕනේ නැහැ. ඇයි? ෆෑන් දාන්නේ දාඩියටනේ. වටේටම ගස් හිටවල තියෙනවා දාඩිය නෑ සීතල. ඊට පස්සේ තමනවා. හොඳට AC කරන්න ඕනේ නැහැ. ඇයි? ඔක්සිජන් පරිත ආරක්ෂා කරලා නික කරගෙන තියෙනවා. ඒතකොට මේක තමයි කිව්ව හරිත සංකල්පය. මේ තමයි අපි කතා කරපු ජර්මනියේ පාර්ලිමේන්තු කොටැකිල්ල. මේක තමයි ප්‍රධාන ස්ථානයක් වෙනවා කොන්නේ. මේ තමයි චීනයේ බීජිං ඔලිම්පික් ක්‍රීඩාංගණය. මේකේ තර විදිහම තමයි මේකේ අර හරිත සංකල්පය කියන කේ විදිහම ක්‍රියාත්මක වෙන්නේ. මේ හරිත සංකල්පය කියන මේ එක් ගොඩනැගිලි වල මොනවද මෙයාලා මේ දාලා තියෙන්නේ. දැන් අර ජර්මනියේ නම් ජර්මනි පාර්ලිමේන්තු ගොඩනැගිලි වල හරිත සංකල්පය කිව්වට මොනවද ඒකට තියෙන්නේ. ජර්මනියේ මේ චීනයේ දාගන්නවා. මේ තියෙන එතකොට ඔය චීනයේ බීජිං ක්‍රීඩාංගණය. මේ තියෙන්නේ ඇමරිකාවේ USA වල එල්මෝස් පාර්ලිමේන්තු මේ ඇතුලේ තියෙන විදිහ. ඒකට මේ තියෙන නිවාස ගාපු DC මැෂින් එකම හයි කරලා නැහැ. උඩ කැරකෙන බෝල වගේ වදාලා තියෙන්නේ. ඒකට ලොකු එකක් කියන්නේ කරන්ට් එකක් දුරුයි පරිසර දූෂණය වෙන්නේ. මම නික බලන්නකෝ ජනේල් කොහොමද හදලා තියෙන්නේ කියලා. මේ ජනේල් හොඳට ජනේල් විදිහට හයි කරලා තියෙන ඇතුලට වාතාශ්‍රයෙන් හොඳට ගමන් කරන විදිහ. ඒකට යාලට වාතයෙන් අඩු පාඩුවක් ඉන්නේ. මේ තියෙන්නේ මේකත් ඒ විදිහට වෙනවයි. දැන් නම් කොළඹ ඉන්න කට්ටිය දන්නවා ඇති කොළඹ පත්තරම පටියට මෙන්න වගේ කෑලි හයි කරලා ඒ වගේ ගස් හිටවල තියෙනවා කොළඹ. ඉන්න කට්ටිය දන්නවා ඇති. මේ විදිහට ගස් හිටවල තියෙනවා බත්තර මුල්ලේ. එimhe මේ ඒවා මේ විදිහටම හදලා තියෙනවා. හරි. ඊළඟට අපි කරා ඉල්ලගෙන කතා කරා. ඒකේ අහලා තිබ්බ මොනවද? ජර්මන් පාර්ලිමේන්තුව බල ශක්තිය ගන්න කොහොමද? ජර්මන් පාර්ලිමේන්තුව කොට නැගලා බල ශක්තිය ගන්නවා කිව්වේ උඩ සෝලාර් පැනල් හයි කරලා. සූර්ය පැනල් හයි කරලා ඕනේ බල ශක්තිය ගන්නවා. ඊට පස්සේ අහලා තිබ්බා ඊට පාර්ලිමේන්තුවේ විශේෂ පක්‍රම දායකයෙක් වන කාර්යයක් කරනවා. අපි ඊට පස්සේ පැහැදිලි නෑනේ. නැගිල්ලේ ඒ ජර්මන් පැහැදිලි නැද්ද? පැහැදිලි සර්. දරුවා අරයට සිග්නල් ප්‍රශ්නයක් දන්නේ නැහැ හැබැයි. මම මීටින් එක රෙකෝඩ් කරනවා උදේ මම දෙන්නම්. හරි. එතකොට ජර්මන් පාර්ලිමේන්තුව කොට නැගිල්ලේ අපි ඇහුවා සඳහා ඊට පස්සේ ඒකේ තියෙන උණුසුම ආරක්ෂා කරගන්න මේක යොදලා තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අහලා තිබ්බා මේ ජර්මන් ගොඩ නැගිල්ලේ කොච්චර ප්‍රමාණයක් ඒ කියන්නේ බල ශක්තිය ස්ථානයක් එයාලා හදා ගන්නවද කියලා. අපි කිව්වා 80ක් විතර ඒ ගොඩ නැගිල්ල ඇතුළේම හදා ගන්න. ඊට පස්සේ එයාලා පිටින් ගන්න ඕනේ කීයද? 20යි. ඒ හින්දා ලොකුන විදිහක්. ඊට පස්සේ අහලා තිබ්බා මේ කරන විවිධ ක්‍රියාමාර්ගයෙන් හින්දා එයාලා කොච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායු ගෝලයට පිට වෙන එක අඩු කරගෙන තියනවාද කියලා. ඒක ගිසත් කියනවා මොකද වෙන්නේ? වායු ගෝලයේ තියෙන උෂ්ණත්වය වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි කරන ප්‍රධානම වායුව. මේ ගහන ප්‍රශ්නයක් වැඩි කරන ප්‍රධාන වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වායුව වැඩිපුර වායු ගෝලයට යන්න වායු ගෝලයේ උෂ්ණත්වයෙන් වැඩි. ඒ නිසා අපි හැමෝම කරන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට පිට කරන ප්‍රමාණය අඩු කරන්න මොනවද කරන්න ඕනේ? හුස්ම ගන්න නැතුව ඉන්න. එහෙම කරන්න බෑනේ. පුළුවන් තරම් අපි කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න කට්ටියව හදන්න. කොහොමද කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න කට්ටිය? වායු ගෝලයේ තියෙන වැඩි කාබන් ඩයොක්සයිඩ් ඔක්කොම ගස් ටික උරා. අපි ගස් කැපුවොත් මොකද වෙන්නේ? ගස් කැපුවොත් අර කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න කෙනෙක් නැතුව වෙනවා. ඒකට වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට පෙන්වනවා මතකද? අයිස් කඳු කඩා වැටෙනවා. උෂ්ණත්වය වැඩි වෙලා. ඒතර මොකද වෙන්නේ? අර අයිස් කඳු වල ජීවත් වෙන ජීවිත මොකද? මුන් ටික වැටෙනවා වතුර වැටලා මැරෙනවා. ඇයි යාලා පොද්දුලා තියෙන අයිස් කඳු වල ඉන්නනේ. පීනන්නේ. සාගරයේ ජල මට්ටම මොකද? ටික ටික මෘදු මට්ටම වැඩි වෙනවා. ඊට පස්සේ චුටි චුටි දූපත් මොකද වෙන්නේ? යට වෙනවා. ඒ වගේ ඉන්න ජීවි මැරෙනවා. ඒතකොට කාලගුණී දේශගුණී ඔය හැමදේම වෙනවා. එතකොට මෙයාලා කියන මේ ජර්මන් පාර්ලිමේන්තුව යාලා කලින් පිට කරාලු කාබන් ඩයොක්සයිඩ් ටොන් 7000. අවුරුද්දකට ටොන් 7000ක් කාබන් ඩයොක්සයිඩ් පිට කරාලු. හැබැයි මේ 7 පිට කරන්නේ දැන් 7000 පිට කරපු එක දැන් 1000 පිට කරන්න කියලා යාලා කියන්නේ. ඒක තේරෙනවා කොච්චර වෙනසක් වෙලාද මේ හත් සංකල්පේ භාවිතා කරලා කියලා. ඒකට ඒ තමයි ජර්මන් පිට කරන්න තියෙන පහදද. පස්වෙනි එකද කරන්න තියෙන්නේ. බලන්න. පහද හයද කරන්න තියෙන්නේ. කරන්න තියෙන ඉස පහ. කරන්න තියෙන්නේ පහ නේ. කරන්න තියෙන්නේ ඒකට පහ. ඒ කියන්නේ චීනයේ බීජිං කියන්නේ. මෙන්න මේක ගැනයි අහන්නේ චීනයේ බීජිං ගොඩනැගිල්ල ගැන. ඒකට මේ බීජිං ගොඩනැගිල්ල හදන කාලේ ඒවා ඉපදිලා නැති කාලේ චූටිය. හරි. ඔයාලට මතකද මේ ඔලිම්පික් එකේදී? 2008 නේ සර්. 2008 අවුරුද්ද චූටි දාලා නෑ කීවතර වගේ දාලා. අවුරුද්දක් විතර වෙන්නේ.
අවුරුද්දක් විතරනේ මතක නැහැ. හරි. ඒතකොට අපිට නම් මතකයි මේක හදද්දි අපි කවුරුදු ගානක් හැඩයක් තියෙන ක්‍රීඩාංගණය ලෝක කොහෙවත් නැහැ. මේක හැඩයකින්ද ගොඩක් ප්‍රසිද්ධ වුණේ. ඒ වගේම හුඟක් මෙයාලා විඳන් කරලා තිබ්බා. චීනේ කිව්වා හිතා ගන්න ඕනේ. චීන හුඟක් තාක්ෂණය තියෙනවා. යාලා උඹම බිල්ඩින් එක හැදුවේ. හැබැයි මෙයාලා ලොකුවට විඳන් කරලා හැදුවට ඒවට නඩත්තුවට යන්නේ ඉතාලම අඩු ගන්න. මොකද යාලා මේ බිල්ඩින් එක හැදුවේ අර හරිත සංකල්පේ පාවිච්චි කරලා. ඒ හින්දා වයිටි උන්නේ නැහැ. ඔක්කොම ඇතුලේ නිපදවනවා. කරන්ට් එකක් දෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ වෙනම ඉන්ධන වර්ග දෙන්න ඕනේ නැහැ. හැමදේම මේක ඇතුලේ නිපදවනවා. ඒකට මේ අනුව ප්‍රශ්න මොකක්ද වලගේ පස්වෙනි ප්‍රශ්නේ චීනයේ බීජිං ජාතික කුමන ක්‍රමයේ මගින්ද මේකේ ඔයාලට පේන බණ්ඩු ස්ක්‍රීන් එකේ උඩ හයි කරලා තියෙන වහලෙට ඔක්කොම සෝලාර් පැනල්. සෝලාර් පැනල් කියන්නේ සූර්ය පැනල තමයි හයි කරලා. එතකොට මේක තමයි අහන්නේ චීනයේ බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණය තුළ කටයුතු සඳහා විදුලි බලය ලබා ගන්න කුමන ක්‍රමයේ මගින්ද? සූර්ය පැනල වල ඇති සූර්ය පැනල මගින් කියලා. සූර්ය පැනල මගින්. සූර්ය පැනල සූර්ය පැනල මගින්. ඒකට අහන වලගේ ඉදිරි ගන්න දෙවෙනි ඉහත ක්‍රීඩා සංකීර්ණය තුළ වාතනය සිදුවන්නේ ස්වභාවිකද කෘත්‍රිමද? ඊට වාතනය විස්තර කරන්නේ ස්වභාවිකද කෘත්‍රිමද? කියන්නේ ස්වභාවිකව. ස්වභාවිකව තමයි මේකේ වාතනය සිදු වෙන්නේ. ස්වභාවික. තුන්වෙනිකින් අහනවා මම යහුන් නැත්තම් අහන්න බුදේ. ඉහත ක්‍රීඩා සංකීර්ණය කියන්නේ ඊටම අඩු වෙනකම කියන්නේ නම් අඩු වියදමකි. අඩු වියදමකි. අඩු වියදමකි. අඩු වියදමකි. අඩු වියදම. ඊළඟ කතා කරන්න තියෙන අපිට මොකක්ද වෙන්නේල් මොස් උසාවියෙන් පැහැදිලි ෆොටෝ එකක් නේ මම ගන්න බ්ලර් වෙලා. ඔයාලට පේනවද මේ ෆොටෝ එක? උඩ බ්ලර් වෙලා වගේ තියෙන්නේ පැහැදිලිව පේනවද ටිකක්? පේනව නේද? ඔයාලා නේද? හරි. හරි. අහන්න මේක ගැන. ඔය තියෙන මේක එළියෙන් පේන්නේ. හරිනේ? හරි. එතකොට මේ ක්‍රීඩා මේ උසාවි සංකීර්ණ ගැන කිව්වොත් එහෙම දරුවෝ මේකේ මෙයාලා භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට මෙයාලා හදලා තියෙන්නේ වතුර ප්‍රමාණය ඉතුරු කරගන්න. ඒ නිසා මෙයාලා පුළුවන් තරම් වතුර ප්‍රමාණය ඉතුරු කරගන්න බලන්න. වතුර ප්‍රමාණය ඉතුරු කරගන්න. දැන් මේ ගොඩනැගිලි ගස් හදලා තියෙනවනේ. ওই ගස් වලට වතුර දාන්න බෑ. වතුර දාන්න ලොකු ප්‍රමාණයක් වතුර දාන්න. එහෙම ගස් වලට ලොකු වතුර ප්‍රමාණයක් වැය කරන්න බෑ. ඒ නිසා මෙයාලා කරලා තියෙන්නේ මේ බිල්ඩින් එකේ හදලා තියෙන ගස් තමයි නියම් කාලයකට වුණත් රොත්තු දෙන ගස් වලට රොත්තු දෙන ගස්. ඒකට හැමදාම වතුර දාන්න ඕනේද? නෑ. හැමදාම වතුර දාන්න ඕනේ නැහැ. වතුර දෙන්නේ නැහැ කියලා ගස් ටික මෙරලා යන්නේ නැහැ. ඒ හදලා තියෙන්නේ නියම් කාලයකට වුණත් රොත්තු දෙන ගස්. ඊළඟට දැන් මොකද තියෙනවනේ බාත්රූම් ටික. ටොයිලට් තියෙනවා. තේරුණාද? නාන කාමර වතුර තියෙනවා. එතකොට මෙයාලා ওই ටොයිලට් වලට එහෙම පාවිච්චි කරන වතුර තමයි නාන වතුර. හිතන්නකො ඔන්න ටික ඔක්කොම බටයක් දිගේ එළියට යනවා. මෙයාලා මොකද කරන්නේ? ওই නාන සබන් වතුර ටික ආපහු ප්‍රතිචක්‍රීකරණය කරනවා. නාන සබන් වතුර ටික ප්‍රතිචක්‍රීකරණය කරලා ටොයිලට් වලට පාවිච්චි කරගන්නවා. ඊළඟ ටොයිලට් වලට පාවිච්චි කරගන්න. එතකොට නාන සබන් වතුර පිරිසිදු කරනවා. සබන් වතුර ටික ටොයිලට් වලට පාවිච්චි කරනවා. ඒක පිරිසිදු කරනවා. පිට බීජනාශක දාලා පිරිසිදු කරනවා. මේ රටේ නම් ඉන්නේ නැහැ නේද? යාලා ටොයිලට් වලට එම් පාවිච්චි කරනවා නේද? ඒ වතුර ආපහු පිරිසිදු කරලා යාලා අර මංගස් වලට එම් දාන්න පාවිච්චි කරනවා. කොට මේක ඇතුලේ වතුර හැම වෙලෙම ප්‍රතිචක්‍රීකරණය වෙනවා. වතුර නායකට නලලොකු මේ වතුර ප්‍රමාණය ඉතුරු කර තියාගන්නවා මේ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා. එතකොට අපි අහන්නේ ඊළඟනේ අහනවා 6 වෙනි එක. ඇමරිකා එක්සත් ජනපදයේ වර්ගද ඉවන් ඥානකාරයට වෙන ශාකනේ. අනික බඳු ශාක වර්ගද කියන්නේ. නියම් තත්වයකට උවද නියම් තත්වයකට උවද නියම් තත්වයකට උවද නියම් තතු දෙන ශාක නියම් තත්වයකට උවද වෘත්තු දෙන ශාක යම් තත්යකට උද වෘත්තු දෙන ශාක. හරි. ඒක ටිකක් මේ ස්පීඩ් කරගෙන යන්නේ මේ පාඩම ටිකක් ඉතින් පොඩ්ඩක් බලලා බලන්න පොත. ඊළඟට අහනවා ඉහත ශාක වගා කර ඇත්තේ. අහනවා ඇයි මේ නියම් කාලයට වෘත්තු දෙන ශාක වගා කරලා ඇත්තේ ඇයි? ශාක වලට නැත්තම් වෙන වතුර දාන්න ගොඩනැගිල්ලත් එක්ක තමයි. ඒක තමයි හදලා තියෙන්නේ නියම් කාලයට වෘත්තු දෙන ශාක හදලා තියෙන්නේ. ඇයි? වතුර ප්‍රමාණය ඉතුරු කරන්නේ. අහනවා ඉහත ශාක වගා කර ඇත්තේ ඇයි? කියන්නේ. ශාක වලට අවශ්‍ය ජල සම්පාදනය ශාකවලට අවශ්‍ය ජල සම්පාදනය කර ගැනීමට ශාකවලට අවශ්‍ය ජල සම්පාදනය අවම කර ගැනීම ශාකවලට අවශ්‍ය ජල සම්පාදනය අවම කර ගැනීම. ඊළඟට අහනවා බලන්න මේ කියන උසාවි සංකීර්ණයේ ජලය භාවිතය 40%කින් පමණ අඩු කරගත්තේ කෙසේද කියලා. කොහොමද මෙයාලා වතුර භාවිතය අඩු කරන්නේ? තව එකක් තමයි මම කිව්ව මොනවද? අර දැන් ඒතකොට ටොයිලට් වලට එහෙම වතුර මල් වලට වැඩි වෙන්න බෑ වෙන්නේ. ඉතාලම අඩු ප්‍රමාණයක් නේ. නැත්තම් අර වතුරම ගත්තා නම් එහෙම ටොයිලට් වලට යාලට වතුර අර නාන වතුර මල් වලට තියෙන පාටවල තමයි අරකටත් යන්නේ. හැබැයි අතරමැද්දේ
පිරිසිදු කිරීමක් වෙනවා නේ. ඒතර මෙයාලා අහන්නේ ඊට උසාවි සංකීර්ණයේ ජලයේ භාවිතය 40කින් පමණ. ජලය අවම ප්‍රමාණයක් භාවිතා වන 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 නාන වතුර මල් සහ නාන වතුර මල් ජලය අවම ප්‍රමාණයක් භාවිතා වන නාන වතුර මල් සහ වැසිකිලි භාවිතය නාන වතුර මල් සහ වැසිමානයක් භාවිතා වන වැසිකිලි සහ නාන වතුර මල් සහ වැසිකිලි භාවිතය. අපි කතා කරා වෙනිල් මොස් කාල සංකීර්ණ ගැන. මම කතා කරන දරුවෝ මේවා ඉන්නේ සාමාන්‍ය ඉරි ගන්න දෙන්න එපා ඒකට. හරි. අපෙන් ඊළඟට අහන්නේ ඕස්ට්‍රේලියාවේ K2 නිවාස සංඛ්‍යා. මෙන්න මේක ගැන යන්න. ඕස්ට්‍රේලියාවේ K2 නිවාස සංකීර්ණ ගැන. අහනවා ශක්තියත් මේකේ පාවිච්චි කරලා තින්නේ පුනර්ජනනීය බල ශක්තිය. කියන්නේ නැවත නැවත භාවිතයට ගන්න පුළුවන් බල ශක්තිය. ඊට උතරේ භාවිත කර ඇත්තේ කිවද බල ශක්තියද? පුනර්ජනනීය ශක්තිය කියලා. පුනර්ජනනීය ශක්තිය. පුනර්ජනනීය ශක්තිය. පුනර්ජනනීය ශක්තිය. පුනර්ජනනීය ශක්තිය. හරි. ඊළඟට අහනවා මෙහි දැකිය හැකි ගොඩනැගිලි ලක්ෂණ නෙමෙයි. අර බල ශක්තිය ඉතුරු කරගන්න මේකේ තියෙන ලක්ෂණ මොනවද කියලා. හැම ගොඩනැගිලි වගේ මේකේ තියෙනවා පුතේ සූර්ය පැනල, සූර්ය ජලතාපක දෙක. වචන දෙක දන්නවනේ. ඊටස්කම සූර්ය පැනල වලින් මොකද කරන්නේ? ජලතාපක වලින් දන්නවනේ. පැනල වලින් කරන්නේ අර බල ශක්තිය ගබඩා කරලා තියාගෙන මේ කරන්ට් එක දෙන එක. ජලතාපකයෙන් කරන්නේ වතුර රත් කරලා දෙන එක. අනිත් එක වටලා ගන්න එක තමයි සූර්ය තාපන මුදුන්. සූර්ය තාපන මුදුන් කරන්නේ කැම රත් කරගන්න. ඒකට අවසර පාඩම්කින් දැන් යදිලා නැහැ. හරිනේ. එතකොට අහන්නේ මේ දෙකේ හැකි විශේෂාංග මොනවද? අනිත් එක තමයි මේකේ විශේෂ ලක්ෂණ තමයි වතුර වහිනකොට මෙයාලා මේ වැහි වතුර එකතු කරගෙන ප්‍රයෝජනට ගන්න පුළුවන් ප්‍රශ්නයක් නරහල්ලා. මේ පිළිමේ වැහි වතුර ප්‍රයෝජනට ගන්න පුළුවන් කියාවක් ඊළඟට මෙයාලා දැව භාවිත හරිය ඇත්තම දරුවෝ හරියට මම දන්නේ නැහැ ප්‍රතිශක්තිකරණය කරපු දැව මොනවද කියලා. ලංකාවේ මම පාවිච්චි කරන්නේ නැහැ. මම හරියට මේක ගැන දන්නේ නැහැ. මම ඊගෙන පොඩ්ඩක් හොයලා කියන්නම් ඔයාලට ප්‍රතිශක්තිකරණයේ දැව කියන එක. එහෙම කියනවා මට ප්‍රතිශක්තිකරණය කරපු දැව කියන જાතියක් මෙයාලා භාවිත කරනවා. අහන ප්‍රශ්න තමයි මෙහි දෙකිය හැකි විශේෂාංග මොනවාද? අපි පිළිමු තියෙනවා නේද? වැසි ජලය ප්‍රයෝජනයට ගෙන. වැසි ජලය ප්‍රයෝජනයට ගෙන. වැසි ජලය ප්‍රයෝජනයට ගෙන. අනිත් එක. තමයි මට ලියමු ටිකක් ඈ. අනිත් එක යන්න. වැසි ජලය ප්‍රයෝජනයට ගැනීම සූර්ය පැනල සහ සූර්ය පැනල සහ සූර්ය ජලතාපක භාග. සූර්ය පැනල සහ සූර්ය ජලතාපක භාග. සූර්ය පැනල සහ සූර්ය ජලතාපක භාවිතය. සූර්ය ජලතාපක භාග. අනිත් එක තමයි මම කියපුවර ප්‍රතිචක්‍රීකරණය කළ දැව භාවිතය. ප්‍රතිචක්‍රීකරණය කළ දැව භාවිතය. දන්නවනේ ස්ක්‍රීන් එක මාරු කරන්න පුළුවන් නේ දන්නවනේ මේ බෝඩ් එකට දාගන්න ඕනේ. මෙයාලා අහනවා කලින් කියපු දේවල් මේ කියන්නේ මේ කොතෙන් දරුවා නැවතුනේ කියන්න ලියාගත්තට කියන්නකෝ මට. මම කිව්ව දරුවෝ මේක මේ බෝඩ් එකට දාගන්න කියලා පොඩ්ඩක් කියන්න මුත් වෙන්නේ. කලින් කිව්වේ මේ ප්‍රතිචක්‍රීකරණය කළ දැව භාවිතය. අහනවා ඔය කලින් ඊළඟට වැසි ජලයේ ප්‍රයෝජනට අරගෙන ඊට පස්සේ සූර්ය ජල තාපකය මෙන්න මේක පාවිච්චි කරලා මෙයාලා කොච්චරක් මෙන්න මේක අඩු කරලා තියෙනවද කියලා. සූර්ය ජල තාපකය පාවිච්චි කරලා කරන්ට් එක ජලය කොච්චරක් ඉතුරු කරගෙන තියෙනවද. ඊට පස්සේ අර ප්‍රතිචක්‍රීකරණය කරපු දැව භාවිත කරලා පෙට්‍රෝලියම් සැපයීම කීයක් ඉතුරු කරගෙන තියෙනවද කියලා. ඒවා ඉතින් මේක වලක අච්චුදේ දීලා තියෙන දලා කියන්නේ. හරි නේද? ඒකයි මේක දෙන්නේ. හරි. ඒක අහනවා මෙහි පහත දැක්වෙන සැපයුම් කවර ප්‍රතිශතයක් දක්වා අවම කරගෙන තිබේ. කියන්නේ අර ක්‍රම ටික පාවිච්චි කරලා සැපයුම් මෙයාලා කරන්ට් එක අඩු කරගෙන තියනවලු විදුලි සැපයුම කියන්නේ 55කින් අඩු කරගෙන තියෙනවා. විදුලි සැපයුම 55කින් අඩු කරගෙන 5කින් අඩු කරගෙන.
වතුර සැපයීම අඩු කරගෙන තියෙනවා 53. 53. පෙට්‍රෝලියම් සැපයීම අඩු කරගෙන තියෙනවා 46. පෙට්‍රෝලියම් කරන්ට් එක 155කින් අඩු කරගෙන තියෙනවා. ජල සැපයීම 153කින් අඩු කරගෙන තියෙනවා. පෙට්‍රෝලියම් සැපයීම 146කින් උඩී මේ චූටි කරුණු පවා කියා දෙන්නේ ඉබහට වල එහෙම හරි ලවුණ පඩු කරගන්න කියලා. හරි. හරියට පාඩම් කරගන්න. මටත් මේ වයිට් වැදගත් නැහැ කියන්න පුළුවන්. වැදගත් නැහැ නෙමෙයි නෑ මේ. කොහොමද වැදගත් වෙන්නේ? හරි. ඒකට ඔන්න අපි දැන් Q2 එකත් කතා කරලා ඉවරයි. ඕස්ට්‍රේලියාව. අපිට තව එකක් ඉතුරු වෙලා තියෙනවා. USA ඇමරිකාවල එක නිවාස ස්ථාන. මෙන්න මේ කියනයි ඇමරිකාවේ බර්කාල් කොමර්ස් කියන නිවාස ස්ථාන කියන ගැනයි අහන්නේ. ඔක පේනවද ඔයාලට පිටිපස්සේ තියෙන කොළ පාට නිකන් ශාක. ඒකත් එයාලා භාවිතා කරලා තියෙන ඔය හරිත සංකල්පය ප්‍රයෝජනෙට ගන්න. එතකොට මේකෙත් අර හැම බිල්ඩ් එකකින් වගේ සූර්ය ජල තාපක දෙට ගන්නවා කියනවා. ඒ වගේම අර රස්නේ උරා ගන්න පුළුවන් විදිහට ශාක වැස්මක් හදලා තියෙනවා කියලා පේනවා. කොළ පාටට තියෙන්නේ මේ ශාක වැස්ම තමයි. එතකොට අර විදිහම අරකට එතකොට තව කියලා තියෙනවා මේ මෙයාලගේ විශේෂ ජනෙල් වගේක් තියෙනවා. මේ බිල්ඩින් වල තියෙන ජනෙල් ඔටෝමැටික් ඕපන් වෙනවා. රස්නේ අඩු වෙනකොට ජනෙල් ටික ඇරෙනවා. සීතල වෙනකොට ජනෙල් ටික solar panel තියෙනවා. සූර්ය පැනල් තියෙනවා. සූර්ය ජල තාපක තියෙනවා. ඔටෝමැටික් කැරෙන ජනෙල් තියෙනවා. ඊට පස්සේ රස්නේ අඩු කරන්න ශාක වැස්මක් තියෙනවා. ඔය හැම දෙයකට වතුර ආපහු පිරිසිදු කරලා පාවිච්චියට ගන්න. ඒකනේ. මේව තමයි මෙයාලා මෙන්න මේ බර්කාල්ස් කොමන්ස් කියන බිල්ඩින් එකේ යාලා ශක්තිය භාවිතයට ගන්න. බර්කාල්ස් කොමන් නිවාස සංකීර්ණ සඳහා උණු ජලය ලබා ගන්නකොට මේ බිල්ඩින් එකේ යාලා රස්නේ වතුර ගන්නේ කොහොමද? ගන්නේ සූර්ය ජල තාපකය කියන්නේ සූර්ය ජල තාපකයම සූර්ය ජල තාපකය ඊළඟට අහනවා එහි වහල නිර්මාණය කර ඇත්තේ කිය. වහල හදලා තියෙන මේ වගේ ඇති ජල එකතු කරගන්න වගේ රස අඩු කරන්න තමයි ශාක තියෙන එළියේ. අන්නවා එහි වහල නිර්මාණය කර ඇත්තේ කියන්නේ වැසි ජලය හා තාපය අවශෝෂණය කරගත හැකි ආකාරයේ වැසි ජලය හා තාපය අවශෝෂණය කරගත හැකි ආකාරයේ වැසි ජලය හා තාපය අවශෝෂණය කරගත හැකි ආකාරයේ ජලය හා තාපය අවශෝෂණය කරගත හැකි ආකාරය. හැබැයි මේ ප්‍රශ්නේ කරන්නේ මේ 45 පිටුව. වැසි ජලය හා තාපය අවශෝෂණය කරගත හැකි ආකාරයේ ශාක වැස්මක් යොදා තිබෙනවා. ඉතින් මම නැත්නම් අහන්නේ ශාක වැස්මක් යොදා තිබෙනවා. හරි මේ කවුද චංචන පුතා මේ ටෙලිග්‍රෑම් ගෲප් එකක් හැදුවා. මට ඒකට ප්‍රශ්න දාන්න බැරුණා. මේ ටිකේ මට පොඩ්ඩක් වැඩ සෑමගෙත් කැම්පස් එකේ ඉඳන් ගෲප් එකේ ප්‍රශ්න ටික දාන්න. හරි. එතකොට මේ චංචන thank you පුතේ. හැදුවට ගෲප් එක. එතකොට මේ අවශෝෂණය කර හැකි ආකාරයේ ශාක වැස්මක් වෙලා ඉතිරි කරනයි මේකේ බර්ඩ්. දැන් ඉහා පැත්තට. අහනවා එහි වැසිකිලි සඳහා ජලය ලබා ගන්නා විශේෂ ක්‍රමය කුමක්ද? එයාලා টয়ලට් වලට වතුර ගන්න විශේෂ ක්‍රමය මොකක්ද? පිරිසිදු කරලා තමයි টয়ලට් වලට පාවිච්චි කරන්නේ. එතනනේ නාන කාමරවලින් වතුර නාන කාමරවල සබන් වතුරනේ. වතුර ටිකේ සබන් රසායනික ද්‍රව්‍ය දා විනාශ කරලා දානවා. ඒ වතුර තමයි යාලා කොමඩ් වලට එහෙම පාවිච්චි කරන්නේ. මේ මිනිස්සු වැඩි වතුර පාවිච්චි කරන්නේ නැහැ. දන්නවනේ නේද? ටොයිලට් පේපර්ස්නේ පාවිච්චි කරන්නේ. ආනෝ තුන්වෙනි එක එහි වැසි කියන්නේ. නාන කාමරවල භාවිතා වන ජලය පවිත්‍ර කොට වැසිකිලි සඳහා භාවිතා කරයි. සර් ගිවින් ප්‍රශ්නද? තුන්වෙනි ප්‍රශ්නේ. අටවෙනි ප්‍රශ්නේ තුන්වෙනි. නාන පවිත්‍ර කර
පවිත්‍ර කර වැසිකිලි සඳහා භාවිතා කරයි. වැසිකිලි සඳහා භාවිතා කරයි. මම පුළුවන් කවුරු හරි කෙනෙක් මට දාපු පාර්ටිසිපන්ට් ලාගේ हाँ सर කවුද දාන්නේ පුතේ? इशारा හරි ඉෂාරා දාන්න දරුවෝ. හරි. 25ක් කියනවා. 27ක් හිටියා හරිය නේ 25යි. අද 24. මම ඉතින් වලට හොඳයි නම් මාත් ගන්න දිවි වෙනවා. 23යි. 27 නේ 23යි. දැන් තමයි. පන්තියන කට්ටිය දිගටම ඉන්නේ. ලින්ක් එකට දෙන්න සල්ලි දුන්නොත්. එතකොට මේ අපි කිය කියනවා. එතකොට මේ කියන්නේ කතා කරපු ඇමරිකාවේ තියෙන බඩ් ක්ලාස් කොමන්ස් කියන බිල්ඩින් එකේ පාවිච්චි කරන්නේ උතුර පාවිච්චි කරන්නේ වෙසි. ඊළඟ ප්‍රශ්නේ ඔයාලගෙන් අහන්න තිබුණාට එහි ජනේල සාදා ඇත්තේ කවර ද්‍රව්‍යකින්ද එම ජනේල විවෘත වන්නේ කුමන අවස්ථාවලදීද? අදලා තියෙන මොනකින්ද? ඒ වගේම ෆයිබර් ග්ලාස් වලින් ඒ වගේම රස්නේ අවස්ථාවට නෙවුවා ෆොටෝ ඕපන් වෙනවා සීත වුණාම ආයේ බැහැලා යනවා නේ. අහනවා එහි ජනේල සාදා ඇත්තේ කවර ද්‍රව්‍යකින්ද එම ජනේල විවෘත වන්නේ කුමන අවස්ථාවලද? ෆයිබර් වීදුරු වලින් සාදායි. ෆයිබර් වීදුරු වලින් සාදායි. ෆයිබර් වීදුරු වලින් සාදායි. ෆයිබර් වීදුරු වලින් සාදායි. උණුසුම් අවස්ථාවලදී ෆයිබර් වීදුරු වලින් සාදා ඇත. උණුසුම් අවස්ථාවලදී විවෘත වෙයි. උණුසුම් අවස්ථාවලදී විවෘත වේ. ෆයිබර් වීදුරු වලින් සාදා ඇත උණුසුම් අවස්ථාවලදී විවෘත වේ. Engineers and developers are creating increasingly greener structures and doing it in a more literal way than ever before. This is what happens when trees meet buildings. Buildings with trees are actually nothing new. The mythical Hanging Gardens of Babylon are often imagined as a stepped palace of terraces containing numerous trees, shrubs, and exotic flowers. Although no such building was found during excavations in Mesopotamia, and its existence has been subject to much debate, artists have kept this imagery alive in their paintings throughout the centuries. The current revival of green architecture began in the 1970s, when the energy crisis, coupled with growing awareness of humankind's impact on the environment, propelled architects and engineers to think more carefully about sustainable development. Although there are many different ways to approach sustainable building design, an increasing number of architects and engineers began to incorporate green roofs and other energy-saving measures into their projects. A prominent example of this is the Willis, Faber and Dumas headquarters in Ipswich in the United Kingdom, designed by Sir Norman Foster and completed in 1975. The building features a reflective double-leaf facade and a grass-covered roof, which could be used as a breakout space for the firm's employees. Other approaches advocate integrating trees and plants within buildings, often to soften the psychological impact of living in modern cities. One of the most idiosyncratic proponents of this approach was Austrian artist Friedensreich Hundertwasser, who designed an apartment building and a number of hotels throughout the 1980s and 90s incorporating mature trees in Vienna and elsewhere across his native country. Since then, research has demonstrated that green space can have a substantial physical and psychological impact on our urban environments. Studies have shown that even a small park can reduce local surface temperatures by as much as 7 degrees Celsius, while urban trees planted along streets can reduce temperatures by up to 3.9 degrees Celsius. Green roofs also perform well. Their temperatures can be as much as 4.4 degrees Celsius cooler than conventional roof finishes, and if used across an urban area, could reduce temperatures by as much as 7 degrees Celsius. The benefits of temperature regulation can also be found in deciduous trees, which offer passive solar shading in the summer while allowing the sun's rays to penetrate deep into a building's floor plan during winter months. Trees can also reduce the amount of exhaust gases and particles in the air, with some studies claiming that they help reduce local concentrations of nitrogen oxide by up to 57%. Aside from their physical impact, there is powerful evidence that the inclusion of plants within our built environment can deliver psychological benefits too. Hospital patients with views of green spaces have had faster recovery times, and plants have been shown to reduce stress amongst office workers. Later in the decade, architecture and engineering firm Woha designed the Royal Pickering Hotel in Singapore, which included extensively planted terraces at 4-story intervals, featuring tropical shrubs, vines, and palm trees. This building completed in 2013, just a year before the Twin Towers of Bosco Verticale, or the Vertical Forest, in Milan.
Conceived by Stefano Boeri architects, these residential towers, standing 112 metres and 76 metres, the trees are tethered to the building using steel wires. Structurally, buildings that incorporate trees will of course require special consideration, and additional strengthening and reimposed by this new building type, with integrating trees into buildings, is all downtown, a 27-storey tower that features a trellis-like facade and 3 large sky terraces with swimming pools and palms. This innovative structure was named Best Tall Building Worldwide in 2018 by the Council on Tall Buildings and Urban Habitat. The designers and engineers proposed 18-storey, and the work of today's architects and engineers. හරි. එතකොට දැක්කනේ මේ බිල්ඩින් වල මම කියපු උදාහරණ ටික ඔක්කොම දීපු ඔයාලා දැක්කා. එයා බිල්ඩින් එකේ මේ උදාහරණ ටික ඔක්කොම දීලා තියෙනවා. දකින්නේ සමහර බිල්ඩින් ඇතුලේ සෝලර් පැනල් හයි කරලා තියෙනවා. ඒතර වාතාශ්‍රයයන් හොඳට ජනෙල් හයි කරලා තියෙනවා. මේ හැම සර් දේම ශ්‍රී ලංකාවේ නේද ඔය වගේවා? එතකොට ශ්‍රී ලංකාවේ තියෙන නේද හරිත හෝටල් කියලා? ඔව් හරිත හෝටල් වෙනම තියෙනවා. දැන් කොළඹ ගියාට පස්සේ කොළඹ ගිහලා ගන්න බත්තර මුල්ල පැත්තට. බත්තර මුල්ල පැත්තේ වෙනම වගේම බිල්ඩින් වල මේ වගේම බිල්ඩින් හදලා තියෙනවා. මේවල ඔය විදිහටම කොළඹ බාරට එක බලා ගන්න පුළුවන්. හොටෙලුත් වෙනම තියෙනවා හරිත හෝටල් කියලා. ග්‍රීන් හොටෙල්ස් කියලා වෙනම තියෙනවා. සර් රෙකෝඩින් එක දානවද? පන්තියේ රෙකෝඩින් එක දානවනේ? සර් පන්තියේ ඔව් රෙකෝඩ් දාලා තියෙනවා. හරි. එතකොට අපිට තියෙන්නේ 9 වෙනි ප්‍රශ්න. හරි. දැන් මෙතෙක් උගන්වපු වගේ ප්‍රශ්න තියෙනවා මම අහන්නකෝ. ප්‍රශ්න. නැත්නම් උගත් ප්‍රශ්න. හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ. හරි. මේ දැන් අපි මම හැමදාම කියනවා වගේ මේ පේපර් කරන එක නවත්තලා තියෙන පොඩ්ඩක් ඒ කියන්නේ මේ වැඩ පයිලට් එකේ පේපර් නෙමෙයි මමත් පේපර් දෙනවනේ. මම අපි පාඩම් ටික පහ වෙලා යන්නේ. තව පාඩමක් දෙයක් කරලා අපි පේපර් වෙනදා වගේම සතියක් කරනකොට මොකද දැන් ටික උඩ අපි යන 9 වෙනි ප්‍රශ්න. අහනවා හරිතාගාර වායු කියලා කියන්නේ. හරිතාගාර වායු කියන්නේ තරලවම කිව්වොත් අපේ පෘථුවිය උණුසුම් කරන වායු. අපේ පෘථුවිය උණුසුම් කරන වායුවට කියන්නේ අපි හරිතාගාර වායු කියනවා. ප්‍රධාන වායුව කා වායුව, නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වාතය, හැම ගොඩක් වාතය අපේ මිතලය උණුසුම් කරනවා. කාර්බන් ශාලාවේ දුම් පිට වෙනවා, වාහන වලින් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. මේ හැම දෙයක්ම ආනම පරිණක හරිතාගාර වායු කිහිපයක් කරන්න කියන්නේ. කාබන් ඩයොක්සයිඩ් වරහන් ඇතුලේ CO2 කාබන් ඩයොක්සයිඩ්. අනිත් එක මීතේන් කියලා කියනවා සමහරවිට. මීතේන් කිව්වත් එකයි. මොකද මීතේන් කියලා ඉංග්‍රීසියෙන් ලියන්නේ මෙහෙමනේ. මෙහෙමයි මීතේන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ සමහරු මේක මීතේන් කියලා කියවනවා, සමහරු මෙතේන් කියලා කියවනවා. සෑහෙන ප්‍රශ්නයක් නේ. මීතේන් කියනවා මෙතේන්. තම මීතේන් කිව්වත් වරහන් ඇතුලේ යන්නේ. ඒකේ සූත්‍රය CH4. අනිත් වායුව තමයි nitrous oxide. Nitrous oxide. ඒකේ සූත්‍රය NO, capital N. excuse me ඔව්. කියමුද? ඔව් කියන්නද දුරු? සර් දැන් යන්නේ කීවෙනි ප්‍රශ්නේද? දැන්ද ජොයින් වෙන්නේ පුතේ ඔය පන්තියට? මම නැවතුනේ 8 වෙනි ප්‍රශ්නේ 3 වෙනි එකේදී. 8 වෙනි ප්‍රශ්නේ 3 වෙනි එක. ඒක අපි කරා පුතේ 4 වෙනි ප්‍රශ්නේ කරා. 4 වෙනි එකට ඉඩ තියාගන්න. 4 වෙනි එකට ඉඩ තියාගන්න. දැන් මේ කරන්නේ වෙන්නේ 9 වෙනි ප්‍රශ්නේ 46 පිටු. 46 පිටු 9 වෙනි ප්‍රශ්නේ කරන්නේ හරිතාගාර වායු කිහිපයක් අහන්න. පළවෙනි එක අපි ලිව්වා කාබන් ඩයොක්සයිඩ් වායුව, අනික මෙතේන් වායුව තමයි හරිතාගාර වායුව. ඊළඟට පුතාලා වගේ හරිතාගාර වායු නිසා ගෝලීය උණුසුමට කුමක් සිදු වෙනවා? මම කලින් කිව්වා කිව්වේ මිහිතලිය උණුසුම එන්ජින් එකේ හරිතාගාර වායු දෙකක් නම්. ඒක මිහිතලිය උණුසුමට බලපාන්නේ කොහොමද? අහන හැමතැනම. හරිනේ? අපි අහනවා හරිතාගාර වායු නිසා ගෝලීය උණුසුමට කුමක් සිදු වෙයිද කියන්නේ? ඉහළ යයි. ගෝලීය උණුසුම ඉහළ. ඊළඟට අහනවා හරිත සංකල්පයේ ප්‍රධාන අරමුණ. ඇයි අපි තරලව කිව්වොත් ඇයි අපි මේ බිල්ඩින් වල ගස් හදාගෙන මේ පරිසරය කොළ පාට කරන්න හදන නවත්තන්න? මොකද පරිසරයේ උෂ්ණත්වය ඉහළ ගියොත් අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න. ඒ නිසා හරිත සංකල්පයේ ප්‍රධාන අරමුණ තමයි මොකක්ද? මිහිතලය උණුසුම් වෙන එක බලක් අරමුණක් කියන්නේ. හරිතාගාර වායු
මිහිතලයට පිට වී හරිතාගාර වායු මිහිතලයට පිට වී හරිතාගාර වායු මිහිතලයට හරිතාගාර වායු විමෝචනය වී හරිතාගාර වායු විමෝචනය වී හරිතාගාර වායු විමෝචනය වී මිහිතලයේ උණුසුම් වීමෙන් වැළැක්වීමට ප්‍රධාන අරමුණ නහන්නේ හරිතාගාර වායු විමෝචනය වී සර් විමෝචනය කියන්නේ පිට වෙන එකද? පිට වෙනවා පුතේ පිට වෙනවා කියන්නේ විමෝචනය කියන්නේ පිට වෙනවා හරිතාගාර වායු පරංගික ලියන්න මේ තේරුම ගන්න නැත්නම් පිට වෙනවා පිට විමෝචනය වී මිහිතලයේ උණුසුම ඉහළ යාම වැළැක්වීම හරිතාගාර වායු විමෝචනය වී මිහිතලයේ උණුසුම ඉහළ යාම වැළැක්වීම මිහිතලයේ උණුසුම ඉහළ යාම වැළැක්වීම මම මෙන්න මේ වීඩියෝ කතා කරපු කතන්දර ඔක්කොම ටික මෙන්න මේ වීඩියෝ එකෙන් පේනවා අපි පරිසරය විනාශ කරාට පස්සේ ඒ කියන්නේ හරිතාගාර වායු විමෝචනය වුණාට පස්සේ මොකද සිද්ධ වෙන්නේ පෘථිවියට කියලා මෙන්න මේ වීඩියෝ එක බලන්න ඕනේ Our weather is an interconnected system. Small changes in one place create surprising results in others. Powerful storms, rising waters, collapsing glaciers. Travel alongside researchers and scientists as they search for answers, and join with real-life heroes as they battle the elements. National Geographic invites you to explore our amazing as its most powerful forces collide. Extreme weather. හරි එතකොට දැක්කනේ මොකද වෙන්නේ කියලා හරි ඔය තමයි දැක්කනේ අයිස්කන්ධ කඩාගෙන නැහැටි අන්තිමට වෙන්නේ ඔය ටික වෙලා සාගර ජල මට්ටම කියනවා ඩීලා අපේ රටත් යට එන්න පුළුවන් අන්තිමට සර් මාලදිවයින යට එන්න කිට්ටුවිලු අර අයිස්කන්ධ දිය වෙන හින්දා ඔව් යට වෙන්න ළඟයි මොකද මාලදිවයින කියන්නේ පොඩි දුම මගෙත් යාළුවෙක් ඉන්නවා මාලදිවයින වැඩ කරන්නේ වැඩි හරි ඒකට ඒව යට වෙන්න පුළුවන් මොකද මාලදිවයින කියන්නේ චුටි දූපත් හරි එතකොට අපි ඔන්න නවවෙනි ප්‍රශ්නේ තියෙනවා දැන් ඔන්න පරිසරය ගැන ගොඩාක් කතා කරලා ඉවරයි දැන් ගොඩාක් ලාට ඉස්සලා තියෙනවනේ දැන් ලංකාවටත් මේ පොහොර ගියන එක නවත්තලා තියෙන්නේ පොහොර ගියන එක නවත්තලා දැන් ඇහිලා තියවලා කොම්පෝස්ට් හදනවා කියනවා කාබනික පොහොර දෙනවා කියලා කියන ගොවියන්ට ඒතර මේ ගොඩාක් වෙලාවට විභාග වලට එන්න පුළුවන් කියලා දැන් මේ දාසවල ට්‍රෙන්ඩින් එකක් මේ දාසවල කියන්නේ එකක් නේ කාබනික පොහොර කියන දේ ඉතින් විභාගයට මේ වචනේ මේක එන්න පුළුවන් හරි පුලිත් මහනවා කාබනික පොහොර කියන්නේ මොකක්ද අපි කොම්පෝස්ට් හදන්න ඕනේ නේද ඔයාලට තේරෙන විදිහට මොකද්ද කාබනික පොහොර කියන්නේ කාබනික පොහොර කියලා වලට තේරෙන්නේ පරිසරයට හිත කර දෙයක් හිත කර කාබනික පොහොර කියන්නේ පරිසරයට හිත කර දෙයක් කොහොමද මේකට පොහොර හදාගන්නේ දැන් මේ දවස්වල නිවුස් එකම බැලුවා ටීවී එකේම බැලුවා දකින්න ඇතිවලා ඒ කට්ටිය කොහොම එකතු කරනවා දිරා යන දේවල් එකතු කරනවා නේද අන්න ඒ වගේ දේවල් එකතු කරලා යාළුවා එවුවා ගොඩ ගහලා තියෙනවා ගොඩ ගහලා ඉවරලා මොකද කරන්නේ ඒවට වතුර ගිහින් ඊට පස්සේ වතුර හින්නේ දෙන්නේ හොඳ සරු පස් ඒක විෂ ಜಾති මොකුත් නැහැ දැන් අපි සාමාන්‍යයෙන් ගහන්නේ පොහොරනේ පොහොරවල ලොකු විෂ ಜಾති ගොඩක් තියෙනවා ওই පොහොර ಜಾති දාලා හදන කෑම කෑවොත් එහෙම නේද මේකින්ද තමයි රසායනික පොහොර දාන්න නැතුව දැන් මිනිස්සු පුරුදු වෙන්නේ ටික කාබනික පොහොර භාවිතා කරනවා රසායනික පොහොර භාවිත කරාම මොකද වෙන්නේ පසට හිතක ජීවි විනාශ ඔව් දෙවිල්ල මොකද කරන්නේ පොළොවට ගුල් හාරනකොට යාලා පස් බුරුල් කරනවා යට තියෙන පොහොර පස උඩට අරගෙන එනවා දැකලා ඉතින් ගලවිල ගුල් හාරද්දී එතන උඩ පස් ගොඩක් දිනවා ආරද්දවල අපි රසායනික පොහොර දාන්න මොකද වෙන්නේ ඊට පස්සේ ජීවි ටික ගලවිල්ල මැරෙන ඊට පස්සේ පස නිසාරු වෙනවා ඊළඟට දැන් අපි ගමු ගෝයන් වගාවක් වගේ නම් මැස්සෝ කියලා જાතියක් ඔය ගෝයන් වගාව විනාශ කරන්නේ එතකොට ගෝයන් වල ඉන්නවා තව සත්තු જાතියක් ගෝයන් මැස්සෝ අල්ලන් කරනවා ඒ ගහනකොට අරුණුත් විනාශ වෙනවා දෙකොල්ලම විනාශ වෙනවා එතකොට අපිට හිතකර ජීවිත විනාශ වෙනවා අයිකොට ලොකු හානියක් සිද්ධ වෙනවා අපිට හානියක් සිද්ධ වෙනවා අර ජීවිතට හානියක් සිද්ධ වෙනවා පරිසරයට හානියක් සිද්ධ වෙනවා පසරට හානියක් සිද්ධ වෙනවා මේ රසායනික පොර භාවිතය ඒ හින්දා මේකෙන් අපේ සතුත් ආරක්ෂා වෙනවා ජෛව විවිධත්වය හැමදේම ආරක්ෂා වෙනවා අනමුලින්ම කාබනික පොහොර ලෙස හඳුන්වන්නේ ඒක මෙහෙම ලියගන්න උත්තරාම කියන්නේ කෘෂිකාර්මික පද්ධතියේ
කෘෂිකාර්මික පද්ධතියේ යහපැවැත්ම කෘෂිකාර්මික පද්ධතියේ යහපැවැත්ම කෘෂිකාර්මික පද්ධතියේ යහපැවැත්ම තමා කෘෂිකාර්මික පද්ධතිය පාංශු ජෛව ක්‍රියාකාරීත්වය කෘෂිකාර්මික පද්ධතිය යහපැවැත්ම තමා පාංශු ජෛව ක්‍රියාකාරීත්වය තමා ජෛව විවිධත්වය සර් ඒක පොඩ්ඩක් ජීව ආයි මං කියන්න හරි පුතා ඒක හොරෙන් කියන්නකෝ නැවත කියන්න මට ජෛව ක්‍රියාකාරීත්වය මොකද දැන් කියනවා මම ගන්න කෘෂිකාර්මික පරිසර පද්ධතියේ යහපැවැත්ම කමා පාංශු ජෛව ක්‍රියාකාරීත්වය කමා ජෛව විවිධත්වය හා හරිද අන්න හරි කියන්නේ ජෛව විවිධත්වය හා ජීව විද්‍යාත්මක චක්‍ර හරිද හරි සර්. ජීව විද්‍යාත්මක චක්‍ර වැඩි දියුණු කර නිෂ්පාදන ක්‍රියාවලියයි වැඩි දියුණු කරන නිෂ්පාදන ක්‍රියාවලියයි අය මම කියන මුලින්ම කෘෂිකාර්මික පාංශු ජෛව ක්‍රියාකාරීත්වය ජෛව විවිධත්වය හා ජීව විද්‍යාත්මක චක්‍ර වැඩි දියුණු කරන නිෂ්පාදන ක්‍රියාවලියයි මොම හරිද කියන්නේ මොකද්ද බලන්න කෘෂිකාර්මික පරිසර පද්ධතිය යහපැවැත්ම ඔව්නේ කෘෂිකාර්මික ගත්තොත් කුඹුරක් ගත්තොත් එහෙම කුඹුරේ සත්තු ටික ආරක්ෂා වෙනවානේ ඒ පරිසර පද්ධතිය යහපැවැත්ම හරි ඊළඟට කියනවා පාංශු ජෛව ක්‍රියාකාරීත්වය ඔව් ඒ කුලාර සත්තු ඉන්නකොට මේ යාලා ඇතුලේ ක්‍රියාකාරීත්වය ජෛව විවිධත්වය මැරෙන්න ගියපු සතුන් ටික ආරක්ෂා ජෛව විවිධත්වය වැඩි ජීව විද්‍යාත්මක චක්‍ර වැඩි දියුණු කරනවා ඕනේ නැත්නම් අපි අර විස තෙල් ගැහුවොත් එහෙම අපේ ඇඟේ විස යන්නේ. ඒතර චක්‍රය වෙනස් වෙනවා අපේ. විස තමයි අපේ ඇඟට ඇස්සේ ඒ චක්‍ර වෙනස් වෙලා අපිට හිත කර විදිහට ඒවා වෙනවා. මේකට තමයි අපි කියන්නේ කාබනික ගොවිතැන කියලා. මේකටයි අපි කියන්නේ කාබනික ගොවිතැන. දෙවෙනි ප්‍රශ්نين අහනවා කාබනික ගොවිතැනේ ප්‍රධාන අංගස්තරනේ. අන්නවා කාබනික ගොවිතැනේ ප්‍රධාන අංගයක් ඉන්නේ. ඇහෙන්නේ සර් මයික් එක මියුට් වෙලා. හරි සර් සර්. mic off. සර් මයික් එක mic මියුට් off. වෙලා. සර් mic off කර සර් මයික් සර් mic off. ඉස්සර නම් මොකද වෙන්නේ දැන් කුඹුරු තියෙන කට්ටිය නම් දන්නවා කුඹුරු නැති කට්ටිය නම් වැඩි ධර්මයක් නැති වෙයි කුඹුරු තියෙන කට්ටිය දැන් අපි දන්නවා තියෙනවා අපිට එතකොට මේ කුඹුරු තියෙන කට්ටිය වී හැදෙනවානේ ගහේ වී හැදෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ හැදුනට පස්සේ ඔක දැන් හොඳට මේ පැහැෙනවානේ පැහුනට පස්සේ මොකද වෙන්නේ ගොයන් ටික කපාගෙන ඉස්සර මොකද කරේ ටික වෙලේම දාලා එනවා පිටුරු ටික වෙලේම දාලා එනවා ඊට පස්සේ මොකද වෙන්නේ වැස්සට පස්සේ ඒ ටික එහෙම දිරනවා ආපහු ඒ පොර ටික ආපහු පස්සේ නේද ආපහු පොර උරාගෙන ගොයන් ගස් ටික හැදෙන්නේ වෙලේ තියෙන පස්වල තියෙන පොර උරාගෙන තමයි ගොයන් ගහ හැදෙන්නේ හැදිලා ඉවර වෙලා ආපහු ඒ ගස් ටික එහෙමම පිටුරු ටික පස්සේ මොකද කරන්නේ කට්ටිය ඔය වෙලේ තියෙන පිටුරු ටික අරගෙන එනවා ගෙදර නේද මල් ගස් වලට දාන්නයි ගස් වලට දාන්නයි කියලා පිටුරු ටික ඔක්කොම අරන් එනවා ගෙදර ඒතර මොකද වෙන්නේ අර පස්වල තියෙන පොරට මොකද වෙන්නේ කුඹුරේ තියෙන පසට පොර නැහැ ඊළඟ පාරට පිටුරු ටික අරන් ඊළඟ පාරට අරන් ඒතර මොකද වෙන්නේ අර පස නිසා වෙන්නේ ඒකට ඒ ශාග හරියට හැදින්නේ පස් වල තියෙන පෝෂක ඉවත් වෙන ක්‍රමයක් තමයි මොනවද පොළවෙන් ගත්ත ඒ ගස් ටික ආපහු ගිහිල්ලා පිටුරු ගස් ටික ආපහු ගිහිල්ලා වෙන තැනකට අරන් යනවා ඒකට එකක් තමයි මේ අහන්නේ
අහනවා වගා බිමක කියන හැම වෙලෙම කුඹර මතක් කරගන්න. වෙලක් මතක් දෙවෙනි කරගන්න. ප්‍රශ්නේට මොකද්ද වගා බිමක කිව්වේ? කාබනික ගොවිතැනේ ප්‍රධාන අංගය කුඹර මතක්. පරං කියන්නේ කිව්ව කුඹර. කාගේ පුතේ මයික් එකක් උන්නේ ලා පොඩ්ඩක් බලන්න. හරි. අහනවා තුන්වෙනි. වගා බිමක පසේ ඇති පෝෂක ඉවත් වන්නේ කොහොමද ඉවත් වෙනවා කිව්වේ? අර පොළොකින් ඉවත් කරලා දාන්න. එතකොට අනින්න පුළුවන් නේ. වගා බිමක පසේ ඇති පෝෂක ඉවත් වන්නේ කෙසේද? කියන්න. වගා බිමේ පසේ ඇති පෝෂක වගා බිමේ පසේ ඇති පෝෂක උරාගෙන සෑදෙන අස්වැන්න වගා බිමේ පසේ ඇති පෝෂක සර් ඔය තුන්වෙනි උත්තරේද? ඔව් දෙතුන්වෙනි කියන්නේ වගා බිමේ පසේ ඇති පෝෂක උරාගෙන සෑදෙන අස්මේ පසේ ඇති පෝෂක උරාගෙන සෑදෙන අස්වැන්න සර් ඔය කීවේ මම පැටලලා තියෙන ප්‍රශ්නේ වලට ප්‍රශ්න අංක කියන්නේ නැහැ වගා බිමේ පසේ ඇති පෝෂක උරාගෙන සෑදෙන අස්වැන්න වගා බිමෙන් ඉවත් කරගන්නා නිසා වගා බිමෙන් ඉවත් කරගන්නා නිසා වගා බිමේ පසේ ඇති පෝෂක උරාගෙන සෑදෙන අස්වැන්න වගා බිමෙන් ඉවත් කරගන්නා. එනිසා අහලා තිබෙන්නේ මේ වගා බිමේ පොර උරාගෙන ඇති අස්වැන්න ටික එකකින් අයින් කරලා දානවා. එතකොට වගා බිමට ආපහු පොර නැහැ. සාමාන්‍යයෙන් ඉන්නේ උරාගත්තට පස්සේ ඒ ටික ආපහු එහෙම මැරෙන්න දෙන්න ඕනේ. ඒක කට්ටියම නෙමෙයි. අයින් වුණාට පස්සේ අස්වැන්න ටිකත් අයින් කරලා දානවා. එතකොට පොර නැහැ නිසා. එතකොට ඉතින් ආයේ කොම්පෝස් පොර ගහන්න. රසායනික පොර ගහන්න වෙනවා. අසාරු කරලා. ගත්තන් කිසිද කිසිදු උත්තරේ. හතරවෙනි ප්‍රශ්නේ ඔයාලගේ මනස තිබ්බ හතරවෙනි අංකය කියනවා මම මේ 10 හතරවෙනි එක කරන්නේ වගා බිමක පසේ ඇති පෝෂක ඉවත් වීමට පෝෂක ලබා දෙන්නේ කොහොමද? පොහොර දාලානේ. කියන්නේ පොහොර යෙදීම මගි. මම ටික ඉක්මනට කරන්න අපිට මේ මට ඉක්මනට ඔයාලගේ පාඩම් ටික ඉවර කරලා පේපර් කරන්න ඕනේ. ඒකයි අප්පා. ටක් ගාලා මම කරන්නේ. පේපර් කරන තරමට අපිට ලකුණු හම්බෙන්නේ. ඒකට තමයි ඔයාලගේ දැනුම මට තව හිතේ පොඩි මේ අදහසක් තියෙනවා මේ සතිය දවසක වගේ කියන්නේ පැය භාගයක් වගේ අරගෙන සතිය දෙපාරක් වගේ අමතර මං ගන්න. සල්ලි ගන්න එකක් නේ මොකද මං ගන්න. හිතන වෙලාවට මට අරගෙන මිටින් එක කරගෙන ටිකක් සාකච්ඡා කරන්න. ඒ කියන්නේ එක පාඩමක් දවසට අරගෙන ඒ පාඩම සාකච්ඡා කරන. දවසට පැය භාගයක් වගේ දවසට නෙමෙයි. 8:00 වගේ වෙනකම් පැය භාගයක් කට්ටිය කියන්නේ. එහෙම බෝඩ් එකේ ගන්නන්න මොකුත් නෙමෙයි. මාත් මේසෙක ආවිදගෙන ඒ විදිහට කතා කරන්න මේ පාඩම පොඩ්ඩක් සාකච්ඡා කරන්න. ගන්නන්න මොකුත් නෙමෙයි. කලින් බුලින් නම් පළවෙනි පාඩම කැමතිද? මට ඇත්තටම බිසි ඉතින් මේ දවස්වල ඇත්තටම වැඩ කැම්පස් එකේ තමයි එක්සෑම් දෙකක් දාලා තියෙනවා. මේ වෙනත් පොත් මේ විතක් දවසට පොත් වල අහලා. මේ ටික නෝට් හදාන්න. මේ පැත්තේ වෙන පොත් රාකයක් තියෙනවා. ඒ ටිකේ නෝට් හදාන්න ඉතින් වැඩක් කරලා මේ වැඩක් කරන්න බෑ දෙකම. හරි. එතකොට මේ මං පැය භාගයක් අරගෙන තංග අඥාණය 45 තියෙනවා. හරිනේ. මෙල්ල කට්ටිය කතා වෙලා මේ පළවෙනි පාඩමක් අරගෙන ඒ පාඩම ටික සාකච්ඡා කරනවා. මේක මෙහෙම තියෙන මේ පොයින්ට් එකක් ගන්න පුළුවන් භාගයට එහෙම සාකච්ඡා කරනවා. මං මේ පන්ති ශ්‍රේණිවාද තියෙනවා නම් ඉක්ුරාදා වගේ හැමදාම දාන්න වොයිස් රෙකෝඩ් එක. වොයිස් රෙකෝඩ් එකක් දාන්න මේ පොඩ්ඩක් පාඩම මතක් කරගන්න. හරි. ඔළුවේ නම් තියෙනවා ලොකු වැඩ. එතකොට හතරවෙනි ප්‍රශ්නේ කරා පහනේ. හරි. පහ අහනවා. භෝගවලට යොදන ප්‍රධාන පොහොර වර්ග දෙක සඳහන් කරන්න. පොහොර වර්ග දෙකක් තියෙන පොහොර. ඉස්සර දැන් අපි කටින් ගෙනලා අකාබනික පොහොරනේ. අහන්නේ භෝගවලට යොදන පොහොර වර්ග දෙක සඳහන් කරන්න. කියන්නේ කාබනික පොහොර අනික අකාබනික පොහොර. කාබනික පොහොර අනික අකාබනික. අනික තමයි දරුවෝ දැන් 10 11ට පන්ති යනවා නම් අකාබනික පොහොර කියන්නේ රසායනික පොහොරද? අකාබනික පොහොර කියන්නේ රසායනික පොහොර වල තියෙන කාබනික.
අකාබනික පොහොර කියන්නේම රසායනික පොහොර කියන්න බෑ. හැබැයි රසායනික පොහොර වල තියෙන අකාබනික සංකටය. උදාහරණයක් යූරියා. යූරියා වල තියෙන්නේ නයිට්‍රෝ. ෆොස්ෆේට් වල තියෙන්නේ ෆොස්ෆරස්. එතකොට අකාබනික. ඒ කාබනික පොහොර වල එහෙම නෙමෙයි. ඔය කියන්නේ තනිකර කාබනික සංකටය. දැන් කාබනික කියන එක තේරෙන්නේ නැහැ. කාබනික කියලා කියන්නේ කාබන් මූලද්‍රව්‍ය. වල 10 11 මේ පන්ති වල නම් කියන්නේ ඒකයි 10 11 පන්ති එනවා නම් ඈ මම දන්නේ ඇයි කියලා හරි එනවා නම් ටයිම් වෙනස් වෙන්නේ නැහැ මේ වෙලාවට මම නෑ මම මේ වෙලාවත් මම එනවා නම් විතරයි කිව්වේ 10 11ට මේ වගේ වැඩ පොත් ගන්න ඕනේ නැහැ 10 11ට මෙහෙම වැඩ පොත් ගන්න ඕනේ නැහැ මම ටියුට් හදලා තියෙන්නේ මගේ PDF එක ඔයාලට එනවා ඔයාලගේ එතකොට පොහොර වර්ග ටික හරි හරි ඊළඟට අහනවා අකාබනික පොහොර සාදන්නේ කෙසේද අකාබනික පොහොර සාදන්නේ කෙසේද හරි පොහොර නම් හදන්නේ ස්වභාවික ගස් අපි කොළ ටිකක් අරගෙන ගොම ටිකක් අරගෙන කුස්සියේ බලලා කිචන් කුස්සියේ ඉවත් වෙන ලුණු පුතු අල්ල කෑලි කෑම කෑලි එකතු කරලා කෘතිම පොහොර හදන්න නම් අපිට අකාබනික පොහොර හදන්න නම් අපි උත්තරින් කෘතිමව කරන්න අපි ගිහිල්ලා කරන්න ස්වභාවිකව කවදාවත් අකාබනික පොහොර හැදින්නේ නැහැ අනවා අකාබනික පොහොර සාදන්න කියන්නේ කෘතිමව සකස් කරන ලද 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 ඛනිජ මගින් සහ ඛනිජ දන්නවා කෘතිමව සකස් කරන ලද ඛනිජ මගින් සහ කෘතිමව සකස් කරන ලද ඛනිජ මගින් සහ කෘතිම රසායනික ද්‍රව්‍ය මගින් කෘතිමව සකස් කරන ලද ඛනිජ මගින් සහ කෘතිම රසායන ද්‍රව්‍ය මගින් රසායන ද්‍රව්‍ය Horticulture is a sunshine area. But yes, to reach anywhere in this business of perishable goods, one needs proper training in post-harvest management and value addition. In this case, food processing techniques play a major role. Scientists from IARI are imparting training to progressive farmers and young entrepreneurs on various aspects of post-transfer to many entrepreneurs. To start with, collect, then peel the fruits and remove the stones or seeds. If need be, chop them into small pieces that will fit into the pulper or fruit grater. IARI has standardized the technology for processing of indigenous fruits, that is, bael, mango and jamu, having tremendous potentiality as health drinks. Clean depends on the content in the හරි ඒ වෙනුවේ මේ කාබනික සාර්ථක වීඩියෝ එකක් නෙමෙයි මට ඒක හම්බුනේ එකක් වෙනුවේ හරි එතකොට අහනවා හත් වෙනි ප්‍රශ්නේ බලන්න කොම්පෝස්ට් පොහොර සාදන්නේ කෙසේද කොම්පෝස්ට් පොහොර හදන්නේ දාන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි කොම්පෝස්ට් පොහොර හදන්න පාවිච්චි කරන්නේ දිරණ ද්‍රව්‍ය අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් දිරායන ද්‍රව්‍ය තමයි අපි පාවිච්චි කරන්නේ කොම්පෝස්ට් පොහොර හදන්න ගෙදර උයද්දී ඉතුරු වෙන අපද්‍රව්‍ය මොනවද උයද්දී ඉතුරු වෙන අපද්‍රව්‍ය ලුණු පොතු සුදු ලුණු පොතු ඊට පස්සේ එළවලු සුද්ධ කරන අපද්‍රව්‍ය කැරට් පොතගේ පොතු ඊට පස්සේ තව මොනවද බිත්තර කටු වගේ දේවල් ඒවත් ඉක්මනට දිරාපත් ඊට පස්සේ දිරා යන ශාක කොටස් ගෙදර මිදුලක් උගාලා දාන දිරා යන කොටස් සත්ව කොටස් අපිට ලේසියෙන් භාවිත කරන්න පුළුවන් මේ කොම්පෝස්ට් පොහොර හදාගන්න හරි අහන්නකොට කොම්පෝස්ට් පොහොර හදාගන්නේ කෙසේද යගන්න මෙහෙම යගන්න ශාකමය හා සත්වමය ද්‍රව්‍ය 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 ස්වභාවික ක්‍රියාවලියකට ශාකමය හා සත්වමය ද්‍රව්‍ය ස්වභාවික ක්‍රියාවලියකට ශාකමය හා සත්වමය ද්‍රව්‍ය
ස්වභාවික ක්‍රියාවලියකට ලක් කිරීම මගින්. ශාකමය හා සත්වමය ද්‍රව්‍ය ස්වභාවික ක්‍රියාවලියකට ලක් කිරීම මගින්. දැන් මේ ස්ක්‍රීන් එක වල පේන රූපයෙන් බලා ගන්න පුළුවන් මොනවද තියෙන ද්‍රව්‍ය. ඊට පස්සේ ඔය ගෙදර කුස්සියෙන් ගත් කරලා අපේ ද්‍රව්‍යනේ තියෙන්නේ. ඒකට මේ අර හැදිලා තියෙන්නේ කළු පාට කොම්පෝස්ට් පොහොර තමයි හැදිලා. ඒකට කොම්පෝස්ට් පොහොර හදන්න කොහමද? ශාකමය හා ඒවා නිකම්ම පිරලා කොම්පෝස්ට් පොහොර හැදෙනවා. 8 වෙනි ප්‍රශ්نين අහනවා නැතිවත්. පසට වඩා හිත කරවන්නේ කාබනික පොහොරද අකාබනික පොහොරද? හැමෝම ගන්නවා. බලන්න කරන්නේ 11 වෙනි ප්‍රශ්න 1යි 2යි එකත් හරි ලියන්න. 11 1යි 2යි. සර් කොම්පෝස්ට් හදද්දී සුද්ධ ජීවි මාධ්‍යයක් එකතු කරනවද? ඒවා දි รา පත්. සුද්ධ ජීවි මාධ්‍යයක් දාන්න පුළුවන් නම් ටක් ගාලා දි รา පත් වෙනවා. නැත්නම් මේ හදන්න පුළුවන්. සුද්ධ ජීවි මාධ්‍ය දැම්මොත් ටක් ගාලා දි รา පත් වෙනවා. දැන් වර්තමානයේ දානවා. ඒකට බලන්න පුතේ 11 වෙනි ප්‍රශ්න. ගැඩවිලුන්ට හිත කරවන්නේ කාබනික පොහොර අකාබනික පොහොර. කාබනික පොහොර. කියන්නේ කාබනික පොහොර. හිත කරවන්නේ මොකද අහනවා? කාබනික පොහොර. ස්වභාවික පැවැත්මට බාධා ඇති කරන්නේ මොකද? කියන්නේ අනෝනේ අකාබනික පොහොර. අකාබනික පොහොර. අකාබනික පොහොර. බලන්න උතුර ලියන්න රසායනික පොහොර. රසායනික පොහොර. අපි 11 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණ කරලා කාබනික පොහොර තමයි ශුද්ධ ජීවීන්ටයි ගැඩවිලුන්ටයි හිත කරවන්නේ. අකාබනික පොහොර තමයි පරිසරික පැවැත්මට බාධා ඇති කරන්නේ. අහනවා 3 වෙනි ප්‍රශ්නේ බලන්න. භෝගවලට යොදන මේ හරි. භෝගවලට යොදන අකාබනික පොහොර මගින් මිනිසාට ඇතිවන බලපෑම් මොනවාද? අහනවා මේ අපි භෝගවලට. ඒ කියන්නේ පී වලට අපේ එළි පැත්තේ නම් හැදෙනවනේ කී එළවලු වර්ග. මොකද ළමයි වැඩිපුරම තෙල් ගහන එළවලු జాතිය. මොකද්ද වැඩිපුරම තෙල් ගහන එළවලු జాතිය. නුවරි පැත්තේ ළමයි ඉන්නේ. අක්කාල ගෝවා ගෙඩිය ගෝවාට හිටවපු දවසේ ඉඳන් ඒක මල දිගෑරෙන්න වෙනම තෙල් ගහනවා. ආපහු මල ඇකිලෙන්න තෙල් ගහනවා. ඇකිලුණාට පස්සේ වෙන පණුවන්ට වෙනම තෙල් ගහනවා. මොනවද පුතේ? සර් අර සලබෙන්ටත් ගන්න. සලබෙන්ටත් ගන්නවානේ. ඔව්. සලබෙන්ටත් ගන්න. ගෝවා මලේ දිගෑරෙන්න ඇකිලෙන්නත් ගන්නවා වගේම කටින් සලබෙන්ටත් ගන්නවා. ඒකට ගෝවා ගෙඩිය හදපු ඉඳන් ගෝවා ගෙඩිය ඇකිලෙන කාබනික පොහොර වල හදුවනම් කොම්පෝස්ට් වල හදුවනම් එහෙම වෙන්නේ නැහැ නේද? හැබැයි අර අකාබනික පොහොර වල හදද්දී ඒ වගේ තියෙන විෂ ලෝහ ಜಾති, විෂ රසායනික ද්‍රව්‍ය ඔක්කොම ටික අර ගෝවා ගෙඩියට යනවා. ගෝවා ගෙඩිය කියලා කෑවට පස්සේ අපේ වලටත් අපිට ඔක්කොම ඊට පස්සේ දැන් අද මම අද ගෝවා ගෙඩිය කෑවා කියලා හෙට මේ මුදල හැදෙන්නේ නැහැ. අද කෑවොත් අවුරුද්දා කීපාවකින් මොකද ලොකු ප්‍රශ්නයක් එන්න පුද කරන්න බැරි ලෙඩ වර්ග එකතු වෙන්නේ ඔය අපි ගන්න කෑ. මොකද ඔය පොහොර වර්ග ගියාට පස්සේ රසායනික පොහොර වල තිබ්බ ආදී අපේ එකට හුඟක් විසයි. ඒකයි එහෙම වෙන්නේ. හරි. අනවා මේ භෝග වලට යොදන ආකාරය ලියන්න. අකාබනික පොහොරවල ඇති රසායනික ද්‍රව්‍ය අකාබනික පොහොරවල ඇති රසායනික ද්‍රව්‍ය ශාක නිෂ්පාදන ඔස්සේ සර් කිවෙන එකට කියන්නේ පුතේ අංක 11 වෙනි ප්‍රශ්නේ 3 වෙනි එක. 11 වෙනි ප්‍රශ්නේ 3 වෙනි එක. සර් අකාබනික පොහොරවල ඇති රසායනික ද්‍රව්‍ය ශාක නිෂ්පාදන ඔස්සේ ශරීරයට ඇතුල් වී ශාක නිෂ්පාදන ඔස්සේ ශරීරයට ඇතුල් වී මිනිසාට අහිතකර බලපෑම් ඇති. ශරීරයට ඇතුල් වී මිනිසාට අහිතකර බලපෑම් ඇති කරයි. කපුඩා ලියාගන්න එකම අහිතකර බලපෑම් ඇති කරයි.
හරි දෙක දෙනකල් ලියුවද? ඔව් සර්. ඒකටම ලියන්න. වාගේ ඇති බැරලෝහ ඒ වාගේ ඇති බැරලෝහ ඒ වාගේ ඇති බැරලෝහ ශරීරගත වූ විට ඒ වාගේ ඇති බැරලෝහ ශරීරගත වූ විට ශරීරගත බැරලෝහ ශරීරගත වූ විට දරුණු ලෙඩ රෝග ඇති කරයි. දරුණු ලෙඩ රෝග ඇති කරයි. අපි අදට මෙතනින් මේක නවත්තමු. නැත්නම් හරි. එතකොට අපි නැවතුනේ අද නැවතුනේ 10 වෙනි ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කරන් තියෙන්නේ 11 වෙනි ප්‍රශ්නේ 4 වෙනි එකේ. හරි. ගන්න මේ පයිලට් පේපර් එකේ හෝම්වර්ක් මම දුන්නේ වගේ ඉතින්. පයිලට් අංක 7. පුතේ මට කියන්න බලන්න පයිලට් එකේ. නෑ සර්. නෑ. මම කරන් යන්න කියුණාද මේ ලියන ඒවා? දෙක කොටස තුන්වෙනි ප්‍රශ්නේ අපි කොටසේ 3යි 4යි. දෙක ඒක කරා. දුර කරලා තියෙන්නේ අපි. ඉතින් 3 වෙනි එකයි 4 වෙනි එක තමයි කරන්නේ. හරි. 3යි 4යි. බලන්න. මුලින්ම තියෙනවා බලන්න ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරවල ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් ඉහළ රටක. අපි දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ ජෛව විවිධත්වයෙන් ඉහළ රටක් තමයි. කොහොමද ඉන්නේ හොර ශාකය කැහිබෙලා බලි මේක ජෛව විවිධත්වයේ වැදගත්කම් දෙකක් ලියන්න. මොනවද ජෛව විවිධත්වයේ වැදගත්කම්? අපි අර පොතේ ලියමු. මොනවද ජෛව විවිධත්වයේ වැදගත්කම්? එකක් තමයි මට කියන පරිසර පද්ධතියේ යහපැවැත්ම හා ස්ථායීතාවය හරි ඒක හරි. පරිසර තව එකක්? සුන්දරත්වයේ වැඩි කිරීම සුන්දරත්වයේ වැඩි කිරීම එකක් හරි. හරි අනික කට්ටිය ජල ලියමු. විනාශ අර මැඩ පොතේ අපි ලියමු උත්තර ටික ඔක්කොම හරි මෙතෙන්. හරි ලියන්න මෙහෙම ලියන්න. මේකත් ලියගන්න. ලියපු කට්ටිය නැති කට්ටිය මේකත් ලියා ගන්න උත්තර. ලියා ගන්න. පරිසරයේ සමතුලිතතාවය සඳහා. ඔයාලා හරි කියලා ඉවත් දෙක කියලා හතු බෑනේ මේකත් ලියා ගන්න. දැන් මට තවත් එකක් තියෙනවා ඔයාලා ලියන තරමට තමයි ඔලුවට එන්නේ. ගිය සතියේ මම ආවේ නැහැ. ඒක නේද? හරි. දැන් කවන්න ලියා ගන්න. දැන් කියුට් එක අරගෙන ලියා ගන්න. එකක් තමයි පරිසරයේ සමතුලිතතාවය සඳහා. ඔයාලා ලියන්න පුළුවන් අපිට ඕන නම් දැන් අහන්නේ ජෛවිකත්වයේ වැදගත්කම්නේ. යන්න. ජීවීන් අතර තරංගය අඩු කිරීම. ජීවීන් අතර තරංගය අඩු කිරීම. ජීවීන් අතර තරංගය ආවොයි අලි විතරක් හිටියන ශාක විතරක් කන කට්ටිය හිටියන මොකද වෙන්නේ? කැලයක් නැහැ. ගස් ටික ඔක්කොම කාලා අලියෝ ටික කනවා. ගස් ටික ආව කනස්ස භක්ෂික සතු දෙන්න දාලා. ආව මරන් කන සතු දාලා. ඒකට ආව වැඩිපුර වර්ධනය වෙන්නේ නැහැ. නේද? අන්න එහෙනම් මේ පරිසරයේ සමතුලිතතාවය ඇති කරන්නත් දායක වෙනවා. ඒ වගේම ඉතිලා තියෙනවා. ඊළඟට අහනවාලදී පේපරේ අංක බලුදේ පේපරේ අංක මොකද්ද සර්? අංක 7. අද නේද? ඔව් අංක 7. ඊළඟට අහනවා මේ ඔක්කොම වැඩ පොතේ තිබෙව්වා. වැඩ පොතේ අපි උත්තර ලියපු. ඊළඟට අහනවා ජෛව විවිධත්වය හායනයට බලපාන ඇති තර්ජන දෙකක්. මොනවද? ජෛව විවිධත්වයේ කවදරව තව ස්වාභාවික වෙන්න පුළුවන් ගම මොනවද? නායම් වෙන්න පුළුවන්. ගිනි කඳු පිරීම වෙන්න පුළුවන්. ලැබුගිනි වෙන්න පුළුවන්. සුනාමි වෙන්න පුළුවන්. භූමිකම්පා වෙන්න පුළුවන්. ඒ හායනයට බලපාන ඇති තර්ජන දෙකක් නේ. මානව ක්‍රියාකාරකම් ලියන්න පුළුවන්. හරි. ලැබුගිනි ලියන්න පුළුවන්. ගිනි කඳු පිරීම ලියන්න පුළුවන්. උල්කාපාත කණවැටි මොනවද ලියන්නත් පුළුවන්. ඊළඟට අහනවා ඉහත රූපයේ දක්වා ඇති ජීවීන් දෙදෙනා ශ්‍රී ලංකාවට ආවේනික ජීවි විශේෂ අහනවා. ආවේනික ජීවීන් ලෙස හඳුන්වන්නේ කවුද? මම අහන කියලා කියන්නේ. ඒ කාටද රටේ කියන්නේ? පමණක් ඔව් අපි කියව කොහමද? යම් ප්‍රදේශයකට යම් කිසි රටක හෝ පමණක් යම් භූගෝලීය ප්‍රදේශයකට පමණක් දැකිය හැකි ජීවි විශේෂය ආවේනික ජීවි හරිම උත්තරේ තමයි ඒක. යම් කිසි රටක එහෙම නැත්නම් යම් කිසි නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක නැත්නම් එහෙම එක්ක ලංකාවේ විතරයි එහෙම නැත්නම් ලංකාවේ සිංහරාජ්‍යයක විතරක් දැකිය හැකි කියන්නේ යම් රටක හෝ එක් භූගෝලීය ප්‍රදේශයක පමණක් යම් රටක හෝ
යම් රටක හෝ එක් භූගෝලීය ප්‍රදේශයක පමණක් යම් භූගෝලීය ප්‍රදේශයක පමණක් දැකිය හැකි ජීවී විශේෂයි. යම් රටක හෝ එක් භූගෝලීය ප්‍රදේශයක පමණක් ජීවී විශේෂයි. ඊළඟ අහනවා වගේ බලන්න අංක 3 B අහනවා පරශාකය තෙත් වර්ෂාවනාන්තරවල බහුල ශාන්තර යටතේ අපි ලිව්වා තියෙන ශාක මොනවද කියලා. මොනවාතාවේ එකක් කීන තිබ්බා. හල් මිල් නැදුම් කිව්වා වටින ශාක තමයි යෝගේ ගොඩක් වෙලාවට තියෙන්නේ. අහනවා කියන්න හල් මිල් නැදුම් හල් මිල් නැදුම් කීන හල් මිල් නැදුම් කීන ඊළඟට අහනවා C ප්‍රශ්න C 3 C ඒකදේශික මත්ස්‍යයක් නම් කරන්න. ලංකාව විතර අනික් කෙනා බන්දුල පෙතියා. අශෝක පෙතියයි බන්දුල පෙතිය. ඒක හොයාගත්ත අශෝක කියලා පුද්ගලයෙකුයි අනිත් එක්කෙනා බන්දුල කියලා. ඉතින් එයාගේ නම් දාලා. එක්කෙනෙක් අශෝක සර් ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ කරන්න පුතේ තුන්වෙනි එකේ C. තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසේ C. B කරේ දැන් කරන්නේ C කරා C ලිව්වා පෙතියා අනිත් කෙනා බන්දුල පෙතියා. අශෝක පෙතියා අනිත් කෙනා බන්දුල පෙතියා. ඊළඟට දැන් තියෙන්නේ හතරවෙනි ප්‍රශ්න. තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස. අහන්නේ පරිසරයක ව්‍යාප්ත වීම ජෛව විවිධත්වයේ කිරි තර්ති නැති කරයි එවන ජීවි දෙනෙක් නම් කරන්න. රූප හතරක් දාලා තිබ්බ ස්ක්‍රීන් එකේ මතක නැහැ. ආක්‍රමණකාරී ජීවි ගණපාන පාතිනියම් පාතිනියම් ටැංකි සුද්දා මාන්නාව විලු. මතකයි නම් හරි. නලියන් ටැංකි සුද්දා මාන්නාවා ගඳපාන පාතිනියම් ටැංකි සුද්දා මාන්නාවා පාතිනියම් ගඳපාන ඊළඟට අහනවා පස්වෙනි ප්‍රශ්නේ ජෛව විවිධත්ව අර ආවේනික ජීවි ඝනත්වයත් හුඟක් වැඩි ඒ වගේම ගත්තේ මොකද්ද තර්ජනත් දෙන්න හුඟක් වැඩිනේ අර ජීවිනික වැඩි එහෙනම් ඒකට කියනවා ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් කියලා. අහනවා ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් ලෙස හඳුන්වන්නේ කොහොමද කියන්නේ ආවේනික ජීවීන්ගේ ඝනත්වය වැඩි ඝනත්වය කියන්නේ යාලා ගොඩක් ඉන්නවා කියලා. ආවේනික ජීවීන්ගේ ඝනත්වය වැඩි එමෙන්ම තර්ජනද වැඩි. තර්ජන කියන්නේ ඒව අඳලා යන්න පුළුවන් ලෙස. ඝනත්වය වැඩි එමෙන්ම තර්ජනද වැඩි ප්‍රදේශයක්. ඒක තමයි කියන්නේ ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් කියලා. හරි. ඊළඟට අපි යන් හරියට දාගන්න තුන්වෙනි ප්‍රශ්න ඉන්න මාත් දාගන්න හරියට මතක තබා. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. අහනවා නවේශයේ සිසුන් විවිධ පරිසර පද්ධති වල ශ්‍රේෂ්ඨ චාරිකාවක නිරත. නවයේ පන්ති ළමයි නිරීක්ෂණය ඇසුරින් සකස් කරපු වාර්තාවක් වුණ පහළ තියෙනවා. A B C D E F G කියලා කණ්ඩායම් තියෙනවා 6ක් ගිහිල්ලා බලන්න කියනවා ශාක මුදුන ආරෝග්‍ය ශාක තිබුණා. අපි ඉගෙන ගත්ත පරිසර පද්ධති වලින් ස්තර වලට වෙන් වෙලා තිබ්බ එකම එකයි මොනවද? තෙත් වර්ෂා වනාන්තර. එහෙනම් අපි ඉගෙන ගත්ත එකයි මුදුන් ස්තරීභවණය වෙලා තියෙනවා කියලා එකයි. අපි ශාකක් තියෙනවා කිව්වෝ. ඒ වලට ඉන්නේ නම් තෙත් වර්ෂා වනාන්තර. B ප්‍රශ්නේ අහනවා මොකද්ද? ශාක පුරුයි උස නැහැල්ලු වැඩි මිටේතු ඒ වගේම ගැට සහිතයි කඳන් ඇඹරී තියෙනවා. කිව්වම ඔළුවට එන්න ඕනේ. ඇයි ඇඹරිලා තියෙන්නේ? මම කිව්වා අර ලොකු හුලඟට ඔරතුක් කඳන් මත අපි ශාක බෝලයි. ඉතින් හොරගන්න පුළුවන් මට. පුරුයි කිව්වම හිතා ගන්න පුළුවන්. ඇඹරිය කිව්වම හිතා ගන්න පුළුවන්. එහෙනම් මේ කඳු කරවන අතර ගැනයි කඳු කරවන අතර. C ගස් අතර පරතරය වැඩි. ඉතින් හිතා ගන්න බෑ තාම නේ. බිම අඳුරු නැහැලු. අඳුරුත් නැහැලු. නා නිවර්තන මේ වර්ෂාවනාත්මක වගාවක් තියනවලු. ඒකලුත් බෑ කියමුකෝ. මේක මේ පොයින්ට් එකෙන් පුළුවන්. ආර්ථික වටිනාකමෙන් ගස් බහුලය. ආර්ථික වටිනාකමෙන් තාම වැඩි ගස් තියෙන එක ප්‍රදේශයක විතරයි වටිනාකමෙන් වැඩිම ගස් තියෙන්නේ. එහෙනම් උත්තරේ C වලට එනවා.
වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර කියනනේ වියලි මිශ්‍ර සදාහරිත. එක පොයින්ට් එකකින් මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන්. වියලි මිශ්‍ර සදාහරිත. ඊළඟට ඩී බලන්න මේක කරලා නවත්තුන්න. හරි. ඩී බලන්න. පොළව මතු පිට සිහින් තෘණ වැස්මකි. තෘණ කියවක මම දන්නවා මේ කියන බීම් වර්ෂාප වටපතේ උන් තියෙන ගොඩක් බලන්න. තෘණ වැස්මකි හරි. මානා නැමැති තෘණ ශාකයේ මානා තිබෙ කොහෙද? වියලි පතන බි. මානා තියෙන්නේ වියලි පතන බි. ඩී වලට වියලි පතන බි. එක පොයින්ට් එකකින් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ වගේ ගැනද කියන්නේ. ඊළඟට ඊ වර්ෂයේ වැඩි කාලයක් ජලයෙන් යට වෙලාලු තියෙන්නේ. වැඩි කාලයක් ජලයෙන් යට වෙලා කියුව මම දැනගන්න ඕනේ. මේ කියන්නේ වගුරු බිමක් තියෙනවා නම් තෙත් පතන බිම්. තෙත් බිම් කියලා ඉන්නේ. තෙත් බිම්. තෙත් බිම් ගැනයි. තෙත් බිම්. F බලන්න. F. ඊටකොට තෙත් බිම් F. මාංශල පත්‍ර සහිත කටුළු. එතනින් හොයාගත්තා ඒක මොනවද? කටු තියෙනවලු මාංශල පත්‍ර තියෙනවා. පත්‍ර අටහිත ශාක බහුලයි. උෂ්ණත්වය 34යි. ඔක්කොගෙන් බලන්න. කටු කිව්වක මම දන්නවා මේ කතාව. කටු පඳුරු සහ ලඳු කැලෑ ගැන. එහෙනම් F තමයි කටු පඳුරු සහ ලඳු කැලෑ තියෙන්නේ. ලඳු කැලෑ තියෙන්නේ. ලඳු කැලෑ තියෙන්නේ. G බලන්න. G ගංගාවක් මුහුදට සම්බන්ධ වන ස්ථානයක ඉතර මොහොදා ගන්න. එහෙනම් උත්තරේ ගං මොය. උත්තරේ ගං මොය. ගං මොය. උදේ මට පොඩ්ඩක් කියන්න ඉරිගහන ප්‍රශ්නවල අපි කරේ නැත්තේ ගහන ප්‍රශ්න පොඩ්ඩක් බලලා කියන්න ඉතින් තමයි. සර් එකේ ඉඳන් 12 වෙනකම් කරා එකේ ඉඳන් 12 වෙනකම් කරා. ඉතින් යට කරේ නෑ නේද? නෑ සර්. මට දැන් පන්ති කරන කලින් මෙන්න මේ තුන කරලා දෙන්න පුතේ. 14 15 16. ඔය තුන ට්‍රැක් කරලා පන්ති නම්. පොඩ්ඩක් 14 15 16 ප්‍රශ්න තුන. 14 15 16 කරලා සාකච්ඡා කරනවා. 14 15 16. හරි ලීසි. හරි සර්. හරි. වැඩ දෙනවද? හරි සර්. හරි සර්. හරි සර්. අන්න 14. හරිත සංකල්පය වඩා හොඳින් දැක්වෙන ආකාරය. පෘථිවියේ කොළ පැහැති ශාක වැස්ම වැඩි කිරීම ඒක හරි. හැබැයි අපිට මතකන ලියුව එකක් වෙනවා. අවමහානි ලෙස භාණ්ඩ හා සේවා පවත්වා. ඔන්න ඔකයි උත්තරේ. භාණ්ඩ හා සේවා කියන වචනයක් මතකයි තිබ්බොත්. හරි. කියන්නේ අපි හරිත ආරක්ෂා කරන්න ඕනේ අපේ වැඩත් එක. 15. හරිත ගොඩනැගිලි ඉදිකිරීම යන ගමනේ නොකරන කරුණු නොකර. සූර්ය ශක්තියෙන් ගිලී ගන්නවා, වැසි ජලයෙන් ප්‍රයෝජන ගන්නවා, පොතේ ඉන්න දහයෙන් ගන්න. උත්තරේ නොකරන එකනේ අහන්නේ. 15ට අංක 3. 16 බලන්න. කාබනික පුහර භාවිතය වැදගත්කමක් නොවන. උල් පරාසයක පෝෂක එකතු වෙනවා. පස්සේ දින ජීව විනාශ නොවෙනවා. හරි. විශාල මුදලක් වැය කිරීමට සිදු. වැරදි. 16ට 2. හරියට තියමුද? නේ? හරි. දැන් ඔයාලට පොඩ්ඩක් තේරෙන්නේ නැති මේ වෙනකොට වීඩියෝස් දාලා පෙන්නන්ති මොනවා හරි දෙයක් ඔලුවට යනවා කියලා හිතෙන්න. කරන්න පුළුවන් නේද? පේපර් දින වලට බහටත් තියෙන්නේ. ඌම තමයි බහටත් තියෙන්නේ. මම මේ පේපර් බලලා නෙමෙයි ඔයාලට උගන්වන්නේ. මේ පේපරේ මාත් දැනුම් ගත්තා ඉතින්. දැන් අහන්නේ මොනවද කරේ නැත්තේ කියලා. මේක ප්‍රශ්න දිහා බලලා උගන්වනවා නෙමෙයි. දැන් තේරෙනවනේ උගන්වුවාට පස්සේ මේ විදිහට ඔයාලට පේපර් කරගන්න පුළුවන්. ඒක තමයි බහටත් තියෙන්නේ. මෙච්චර අමාරු වෙන්නේ නැහැ සමහරවිට. මේක කරන්නේ නැහැ කියන්නේ වැඩක් නැහැ. ඒකට ඉතින් මේ පාඩම කරලා ගිහලා ඉඳ එහෙම කරන්න එපා. දිගටම පන්ති. හරි නේද? හරි. ඒකට අනිත් එක තමයි මේ දවස්වල දැන් කරනවා. ඉතින් හැමෝටම මේ බැංකු වලට යන්න ඉන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. පන්ති ඉන්න. එවිල්ලා හැබැයි පුතේ මේ දුරට පස්සේ දාලා දාන්න. මේ සමහර ළමයි ඉන්නවා දින තුනෙක් ආපු දායන තාම සල්ලි දාන්න. හරි. ඒවත් මේ ටීම් කරන්න එපා. විතරයි කියලා එහෙම කියන්නේ නැහැ. ඉතින් ඔයාලත් ටික දැනගන්න. හරි. කුමාරි කවන්නේ. එහෙනම් මේ ටික පාඩම් කරගන්න. අනිවාර්යෙන් පාඩම් කරන්න. අර මං කියපු පෙර ටික මං ඕල් එකක් දාන්නම්. ප්‍රශ්න ටිකක් අර පැය භාගයක් වගේ අරගෙන පොඩ්ඩක් සාකච්ඡාවක් කරනවා. එහෙනම් මේ ටික පාඩම් කරන් ඉන්න. හරි. එහෙනම් පරිස්සමින් ඉන්න ළමයි.